नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सदा पूजनीय वंदनीय अति गौरवनीय अवसराई अपे अकरवित नायक महान सेवरा प्रमुख पूजनीय महासंघरत्ने अवसराई श्रद्धा संपन्न कार्मिक पिंवत्तुनि මේ පින්වත් හැමදෙනාම අද දවසේදී ඒ සම්බන්ධ වෙන්නේ ඉතාමත් වටිනා සත්පුරුෂ ක්‍රියාවක් සිදු කරන්නට. ඒ වගේම තමන් ලබපු ජීවිතය කිස් නොවන අර්ථ පරිපූර්ණ ජීවිතයක් බවට පත් කරගන්නට අවස්ථාව සකස් කර ගැනීම. පින්වත්නි, එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර වත්තන සල්ලියේදී ඉක්මන් ආන අවස්ථාවේදී එදියෝ නොයෙක් මිනිසයෝ නොයෙක් විදිහේ තථාගතයන් වහන්සේට මාල් ගඳ විලෝම ආදී නොයෙක් දේවල් වලින් පූජා සත්කාර කරමින් කටයුතු කරනකොට එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පැත්තකට වෙලා භාවනා කළා. අනිත් අය සමහර අය අඬනවා, සමහර අය භාගතුන් වහන්සේගේ ගුණ සත්‍යයනා කරනවා. මේ වගේ විලාවල් වලදී ඒ ධම්මාරාම සේන වික්ෂුන් වහන්සේ පැත්තකට භාවනා කරද්දී අනිත් අය අහනවා මේ තථාගතයන් වහන්සේ පිරුණම් පාණ්ඩ හදද්දී වහන්සේට ඒකන දුක හිතෙන්නේ නැද්ද? ඒකන සංවේගයක් නැද්ද? ඒකට මතක් කරනවා මම තථාගතයන් වහන්සේ අසුර කළ හැටියට, දන්න හැටියට තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් උතුම්ම දේ තමයි තථාගතයන් වහන්සේගේ ධර්මය ඇතුළේ. ඒ නිසා මම හදන්නේ කොහොම හරි තථාගතයන් වහන්සේ ජීවත් වෙද්දීම මඟපල් නුවණක් ලබා ගන්නට. ඒ බුදුරජාණන් වහන්සේ ඒකට සාදුකාර දෙනවා. දීලා ආනන්ද හාමුදුරන්ට මතක් කරනවා ආනන්ද යම් කෙනෙක් ආමිෂ පූජා පූජා කළොත් ඒක මට කරන පූජාවක් නෙමෙයි. ඒක ඒ ඇයිටම කරගන්න දෙයක්. මොකද ඒකේ පුණ්‍ය විපාකයන් ලැබෙන්නේ කාටද? ඒ කුසල ධර්ම කරන කෙනෙක්. යම් කෙනෙක් ධර්ම ප්‍රතිපත්තිය ඇතුලේ නම් අන්න ඒ අය මට පූජා සත්කාර කරන අය කියලා මතක් කළා. මොකද සාරා සංකේ කල්පලක්ෂයක් මුල්ලේ ඇස් මාසලේ දන් දෙමින් නොයෙක් විදිහේ පාරමී පිරුවේ එකම එක බලාපොරොත්තුවක් තියාගෙන තථාගතයන් වහන්සේගේ බලාපොරොත්තු වුණා මොකද්ද? මේ අහිංසක එකම එක සත්‍ය කොහොමද සතර දුකින් ඈතර කරවන්න පුළුවන් නම් මට කියන අදහසක් තිබුණා. අන්නේ අදහස ඉෂ්ට කළ දෙන කෙනා තමයි බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ, ගෞරව කළේ යන දැන් තථාගතයන් වහන්සේ මතක් කළා. ඉතින් අද දවසේදී මේ පින්තුන් කල්පනා කරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ ආකාරයට මමමයි බුදුරජාණන් වහන්සේට උතුම්ම ගෞරවය යකියට මේ කරට හදන්නේ ධර්ම ප්‍රතිපත්ති ඇසෙලා. ඉතින් අද දවසේදී අපි හැමදෙනාම තේරුම් කරගෙන ධර්මයේ පැහැදිලි කරගෙන භාවනා කරන්ට ඉගෙනගෙන ටිකක් භාවනා කරන ඉස්සරහට තියෙනවා. විශේෂයෙන්ම අපේ වැඩසටහන මේ දින දෙක පූර්ව වශයෙන් තියෙන භාවනා කරන ගොඩාක් දේශනා කරන්න නෙමෙයි. නමුත් මට අද උදේ වරුවේදී මම පොඩ්ඩක් ඒ සඳහා භාවනා කරනවා කියන ටික පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා.
ඊට පස්සේ ඇත්තටම ජීවිතයෙන් අපි එක කටයුතුයි කරන දේ අපි පුරුදු වෙනට ඕනේ. අපි භාවනා කරනවා කියලා කිව්වා මතක් කළා භාවනාව කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කොහොමද? මොන තැන දක්වා කළ යුතුද? කියන මේ කරුණු ටික අපි ඉස්සෙල්ලා පැහැදිලි කරගන්න ඕනේ. අපි කියමු භාවනාව කියලා ගත්තාම භාවික ප්‍රාණි භාවනාව වැඩි යුතු අර්ථයෙන් භාවනා කියලා කියනවා. මේ භාවනාව ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චිත්ත භාවනා සහ ප්‍රඥා භාවනා කියලා. චිත්ත භාවනා කියලා කියන්නේ සමත භාවනා නැත්නම් හිත වඩන භාවනා ක්‍රම වලට. ප්‍රඥා භාවනා කියලා කියන්නේ නුවණ වඩන භාවනා එකට අපි කියන විදර්ශනා භාවනා. චිත්ත භාවනාවට නමක් තමයි සමතේ කරනවා චිත්ත භාවනා. ප්‍රඥා භාවනා කියලා කියන්නේ විදර්ශනා භාවනාවට තව නමක්. එතකොට මේ චිත්ත භාවනා නැත්නම් සමත විදර්ශනා කියන භාවනා ක්‍රම දෙකම ගත්තාම චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටයි? මාර්ග සත්‍යයටයි. එතකොට මාර්ගයේ වඩන්ට කලින් එයා දැනගත යුතු පැතිකඩ ටිකක් තියෙනවා. අපි හොඳට ඒකව මතක තබා ගන්නට ඕනේ. මාර්ගයේ වඩන්ට කලින් මේ මාර්ගයෙන් අපි කොහොමද යන්නේ කියලා. අපි ගත්තොත් එයා දුක කියන්නේ මොකක්ද කියලා දැනගෙන දුක ඇතිවෙච්ච හේතුව දැනගෙන ඒ හේතුව නැතිකොලොත් මේ දුක නැති කරන්න පුළුවන් දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දැනගත්ත හින්දා ඒ දුක්ඛ නිරෝධී සාක්ෂාත් වීම සඳහායි මේ සමථ විදර්ශනා භාවනා ප්‍රතියුක්තේ. එයා දුක කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉගෙන ගත්තේ නැතුව දුක ඇති වෙන හේතු වචනෙන් නෙමෙයි ජීවිතය තුළ මෙන්න මේ දෝෂීමක් තියෙන්නේ. මේ දෝෂී වස්තුන දුක නැති වෙනවා. ඒ සඳහායි මේ කරන්නේ කියලා මේ කරන දෙයට අර දර්ශනේ සම්බන්ධ විය යුතුයි. අන්න ඒ දර්ශනෙන් යුක්තව යම් කිසි කෙනෙක් මේ චිත්ත භාවනා ප්‍රඥා භාවනා නැත්නම් සමථ විදර්ශනා වඩයි නම් ඒකාන්තයෙන් අනුක්‍රමයෙන් ආශ්‍රයක්ෂයටපත් වෙලා සීනාස්ව තත්වයකටපත් වෙලා මේ ජීවිතේම සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් මේ භාවනා කරන කලින් මේ භාවනාවට ප්‍රවේශයක් හැටියට නැත්නම් ඒ මාර්ග සත්‍ය අපි වඩන්න ඉස්සර වෙලා ඒක උත්තරයක් ඇත්තටම. භාවනාව කියන්නේ උත්තරයක්. නැත්නම් මාර්ග සත්‍ය කියන්නේ උත්තරයක්. මොකද්ද? දුක ඇතිවීම දුක නැතිවීම කියලා දැක්ක නිසා ඒ දුක නැති කරන්න මෙහෙම කටයුතුයි කියන උත්තරයක් ආවේ. අනේ ඒ ටික අපි පොඩ්ඩක් ගවේෂණය කළා බලමු. ඒක මම ගොඩාක් ඈතට ගෙනියන්නේ මම මෙතනදී පින්වතුන්ගෙන්ම විචාරශීලීව ඔයගොල්ලන්ගේ අදහස් අහගන්නෙන්න පොඩ්ඩක් මේ කරුණු ටික සමස්තනය කරලා දෙන්නවා. මොකද මෙතනදී අපි හිතාගෙන ඉන්න දේට වඩා ගොඩාක් වෙනස් පැතිකඩ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. කුප්පේ අනුසුතේසු ධම්මේසු පෙර නොඇසු විරු ධර්මයේ කියන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේගේ පෙර දහම මොනවල හැබැයි පෙර තුලින් පෙන්නන දේ අපේ ජීවිතයට ආදර්ශ කරගෙන අපි බැලුවොත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජාතික දුක්ඛ, ජරාක දුක්ඛ, ව්‍යාධි දුක්ඛ කියලා මරණ දුක්ඛ, අපේ සංවේගෝ පිය දුක්ඛ, යම්පිච්ඡ නරක සංවේ දුක්ඛ, සංකීර්තන පංච උපාදාන khanda දුක්ඛ කියලා පෙන්නපු ටික. දැන් මේ මම පෙන්නන වචනයක් ගානේ මම එක්කම එන්න තමන් පෞද්ගලික අදහස් ඇති කරගන්න එපා මේකට. එතකොට
මේ ඉපදීම දුක ලෙඩවීම මහලුව මරණය අපේමා එක්කම ප්‍රියංගෙන් වෙනීමේ දුක්ඛෙන් මේ සිද්ධාන්ත ටික මේ සියලු දුක් ඇත්තටම ඔබගේ මගේ අද දවසේ ජීවිතයේ තියෙන කරුණු ටිකක් මතක් කරගන්නේ අපේ ජීවිතයේ තුල මෙහෙම ධර්මතා ටිකක් සැබෑවටම තියෙනවා. අපි හැම කෙනෙකුටම මේ දුක් ටික අපේ ජීවිත සංකල්ප වෙලා. දැන් අපි හිතමු ඊට පස්සේ මේ සියලු දුක් ටික වෙන්නලා මේ දුකට ආසන්නම කාරණාව කියන එක දුකට ළඟම හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉපදීම නිසා ජරා මරණ සියලු දුක් ලැබෙනවා නම් ඒ ඉපදීමට ආසන්නම කාරණාව ළඟම හේතුව හැටියට පෙන්වන්නේ මොකක්ද? භවයේ දත්තාම කොටස් දෙකකට පෙන්වනවා කාම භවය සහ උපපත්ති භවය කියලා කියනවා. ඒකෙදී කාම භවයේ ගතු කාම භවයේ කාම භවය සහ උපපත්ති භවය කියලා දෙකක් තියෙනවා. ඒකෙන් කෙලෙස් යෙදුණු සබ්බම් භවගාමී කම්මං කම්ම භවං සියලු භවගාමී කර්ම කරන කර්ම භවය. ඉතින් ගත්තාම භවය කියන තැන තමයි මේ ඉපදීමට හේතුව. හොඳයි. භවය කියන තැන මේක අපිට ගොඩක් වටින උත්තරයක් දෙනවා. භවය කියන තැන ඇති වෙන ආසන්නම කාරණාව ආසන්නම හේතුව මොකක්ද කියලා දැනගන්නේ උපාදාන. දැන් මේ උපාදානය කියනකොට වචන ටිකක් ගන්න එපා. හරිද? මේකේ අර්ථ හොඳට ගන්න. උපාදාන හතරක් තියෙනවා. උපාදාන හතර කාම උපාදාන, ditthi උපාදාන, අර්ථවත් උපාදාන, සීලබ්බත උපාදාන කියන හතර. යමක් දැඩිව ගන්න පුළුවන් ධර්මතා හතරක්. මේ ධර්මතා හතර කොහෙද තියෙන්නේ? කෙනාගේ මනස පිළිබඳ වූවා මේ ධර්මතා හතරම දුක්ඛ සමුදය සත්‍යයට අයිති කෙලෙසාගතය. මේ උපාදාන හතරම මනෝ විඥාන මට්ටමේ සිතක තමාගේ සිතක හට ගන්න එක. චක්කු විඥාන, සෝත විඥාන ආදී අරමුණු දැනගන්න සිත්වල උපදින්නේ නැතුව කෙනාගේ මනෝ විඥාන සිතේ පහළ වෙන ගති හතරක් කාම උපාදානය කියන එක. මම ඊට පස්සේ මේ පරිශ්‍රණය අපි අරගෙන යනවා. ටිකල කැටිවල ඔකට හොඳ කරුණු ටිකක් දෙනවා. උපාදානයට ළඟම හේතුව වෙනවා මොකද? තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ටික. තණ්හාවට හේතුව වෙනවා මොකද? වේදනාව. වේදනාවට හේතුව වෙනවා ස්පර්ශය. ස්පර්ශයට හේතුව ආයතන ටික. අපි එතන අතරේ මොකද? ඇහත් රුපියල් දෙක ගැටීම නිසා චක්කු විඥානේ තුන්දෙනාගේ ස්පර්ශය ස්පර්ශයට ආරම්භ වෙනවා. විඳින ආරම්භ තණ්හා කරනවා. තණ්හාව නිසා උපාදානයි, උපාදාන නිසා භවය, භවය නිසා ජාති, ජාති නිසා ජරා මරණ ශෝක වගේ දුක් දුන්නස් කියලා දැනෙනවා. හරි. දැන් ওই පරිශ්‍රණයම අපි පොඩක් අනිත් පැත්තට යමු. ජාති, ජරා මරණ දුක නැති වෙන්න නම් ජාතිය නැති වෙන්නට ඕනේ. ජාතිය නැති වෙන්නට නම් භවය නැති වෙන්නට ඕනේ. භවය නැති වෙන්නට නම් උපාදානය නැති වෙන්නට ඕනේ. උපාදානය නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්නට ඕනේ. මේ වේදනාව කෙරෙහි ඇතිවන්නා වූ තණ්හාව ශේෂයක්වත් ඉතුරු නොකොට නැති කිරීමෙන් තණ්හාවගේ නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙනවා. භවය නිරෝධයෙන් ජාතිය නිරෝධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක වල දුක් තුනස් නිරෝධය කියලා කියනවා. මෙන්න මෙතෙන්දී හොඳ පරිශ්‍රණයක් තියෙනවා. ඔයගොල්ලෝම හොඳට සිහි කරලා මොන ඉදලා බලන්න. අපි දුක් විඳින ජාති ජරා මරණ දුක් ටික ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතු ස්පර්ශ නිසා වේදනාව කියන තැනින් එහෙම පනවල තිබ්බද කියලා. දැන් අපිට මම මේ ටික මතක් කරන්නේ නැත්නම් අපිට හිතන්නේ
ඇහැකන දිවනාසය ශරීරයේ කියන මේ ටික ඇතු උපන්න තැනමයි අපි ජාතිය කියලා කියන්නේ. අපි මව කුසේ උපන්න සිද්ධියමයි මේ රූපේ හැදුන සිද්ධියමයි ජාතිය කියලා කියන්නේ. කියලා අපි හිතන්නේ නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහැ රූප චක්කු විඥානේ තුන්දෙනාගේ එකතු ස්පර්ශයේ ස්පර්ශ විචාරණ විදිනවා. විදින අරමුණට තණ්හා කළොත් තණ්හාව හේතුන උපාදානෙට උපාදානයේ හේතුන භවයට භවයේ හේතුන ජාත්‍යරා මරණයන්ට කියලා දැනෙවුවා. ඊට පස්සේ මේ වේදනාව ආරම්භය තණ්හාව ඉතුරුනකොට නැති කළොත් උපාදානයේ නැති වෙලා භවයේ නැති වෙලා ජාති ජරා මරණ නැති වෙනවා කියලා කියනවා. එතකොට ආයතන ටික ඇති බව හා නැති බව තුල ජාති ජරා මරණ පනවන්නේ නැතුව මේ ආයතන ටිකට තණ්හාව එකතු වීමෙන් තණ්හා උපාදාන කියන එකතු වීමෙන් ජාති ජරා මරණ දුක ලැබෙන බවත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කිරීමෙන් ජාති ජරා මරණ කියන දුක නොලැබෙන බවත් කියන ධර්මතාවයක් වෙනවා කියන එක පින්වතුන්ට මේ ටිකේ පේනවා. මම කියපු ටික තේරෙනවා. ඒ කියන්නේ ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඉතුරු නොකොට නැති කිරීමේ උපාදානයේ නැහැ, උපාදාන නැතුව භවය නැහැ, භවය නැත්නම් ජාති ජරා මරණ නැහැ කියලා දැනුවා නම් එතකොට මෙතනදී අපි පොඩි වැරද්දක් කරනවා. අපි හිතාගෙන ඉන්නේ අද තණ්හා උපාදාන කියන ටික නැතිකොලුත් මතු ජාති ජරා මරණ නැහැ කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දිවාදය. නමුත් එහෙම සිද්ධියක් නෙවෙයි මේ පෙන්නන්නේ. ගත වෙන ජීවිතේ ඔබත් මමත් අද මේ ජරා මරණ දුක් විඳිනවා නම් මේ විඳින දුකයි මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැති වෙච්ච හැටි මේ දුක නැති කරන මගයි ගැනෙන්නේ මේක අපි මරණයෙන් පස්සේ දුකක් නම් කියන්නේ ඒ දුක ඇති වෙච්ච හේතුව නම් ඒ දුකට නැති වෙන ප්‍රතිපදාවක් නම් මේකට සම්දිත්තිකයි යකාලිකයි කියන ගුණ ටික කියන්න ඕන වෙන්නේ නැහැ. මරණයෙන් පස්සේ විමුක්තියක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් වෙන්නට නෙවෙයි. හොඳට මතක තබාගන්නට ඕනේ. ත්‍රිසා ගෞතමීගේ දරුවමල දුක නිවුනේ මරණයෙන් පස්සේ නෙවෙයි. එයාගේ ජීවිතේ පාඨාචාරාගේ දරුවමල දුක, දෙමෝපියමල දුක, ස්වාම පුරුෂයාමල දුක නැති උනේ මරණයෙන් පස්සේද එයාගේ ජීවිතේ. නෑ. ඒ ජීවිතේ නම් ඔබට දැන් නම් ප්‍රිය විපයෝග දුක්ඛයක් තියෙන්නේ, අප්‍රිය සංපයෝගයක් දුක්ඛයක් තියෙන්නේ. එතකොට අද ලෙඩවීමේ දුක, මහලු බව දුක, මරණ දුකක් නම් තියෙන්නේ ඔබට. ඔය දුක් ටික ඔහොමම තවද්දී ඔබ මාත්‍රේ ජාති ජරා මරණ දුකෙන් මිදෙන්න හදනවා කියන එක බීරුවක් නෙවෙයි. අද තියෙන දුක අයින් කරගන්න දන්නේ නැහැ, ප්‍රතිපදාවකුත් නැහැ. ඔබට කියනවා අතේ කුරුල්ල අතහැරලා අතේ කුරුල්ල හොයනවා කියලා. එතකොට අපි මේ වචන ටික ඇහෙනකොට ශනිකව කරන්න එක දෙයක් තමයි මොකද්ද? දැන් මේ දුකට හේතුව තණ්හා උපාදාන මාතු ජාති ජරා මරණය ආපෝ අනාගතේ ඉපදෙන්නේ නැහැ කියලා හිතන සිද්ධියක් තියෙනවා. දැන් තණ්හාව නැතිකොල් මාතු ඉපදීම නැති වෙනවා කියලා අපි අනාගතේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාවල් පුරනවා වෙනවා. දැන් තියෙන දුකට මුහුණ නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දැන් තියෙන දුකෙන් පුළුවන් තරම් ජරා මරණ දුක් විඳලා මරණයෙන් පස්සේ ජරා මරණ සිද්ධියක් එහෙම නෙමෙයි. අද ඔබ මා විඳින මේ දුක පෙන්නලා මේකට අද මේ ඔබේ පැවැත්ම දුකක් නේද කියන නෝන දුකට හේතුව තණ්හාවයි කියන ටික හොඳට බලන්න. මේ සිද්ධියම අද මේ ආයතන ටිකට වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති කියලා
අත ආයතන ටිකට කෙලස් ටික යොදාගෙන දුක ඇති වෙන හැටි මේ ආයතන ටිකටම තණ්හාව නැති කළොත් උපාදානය නැති වෙනවා, භවය නැති වෙනවා, ජාති ජරා මරණ නැති වෙනවා කියලා. මේ ආයතන ටිකේම තණ්හාව උපාදානය නැති කළ දුක නැතුව වාසය කරන්නට බැඳලා තියෙනවා. තණ්හාව නැති වෙන්නේ මේ ආයතන ටිකේ න ะ. උපාදානය නැති වෙන්නේ මේ ආයතන ටිකේ න ะ. භවය ජාතිය නැති වෙන්නේ අනාගතය කියලා ගත හැකිද? මොකද අපි මේ කියන දුක නැති වෙන්නම නිරුද්ධ කරන්නමයි ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ දැනමි කියන කාරණාව මතක් කරනවා. ඒකෙන් මම පින්වතුන්ට වටිනා දෙයක් කියලා දෙන්නම්. අපි කියමු මෙතන මම තේරෙන ටික මම පින්වතුන්ට කියලා දෙන්නම්. පංච උපාදානස්කන්ධ දුක්ඛ. එතකොට මේ සියලුම දුක් මොකෙන්ද එන්නේ? පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ සාස්ව උපාදානීය ආශ්‍රව සහිත උපාදානයට හිත වූ ස්කන්ධ ටිකට උපාදානස්කන්ධය කියනවා. ඊට පස්සේ උපාදානය කියන එක තම තමන් කෙරෙහි තම තමන් තුල තම තමන්ගේ මනෝ විඥාන වට්ටමේ පවතින කෙලෙසය. තමාගේ උපාදානයට හසු වෙච්ච තමා උපාදාන වශයෙන් ගත්තා වූ සියලු ස්කන්ධ ටික දුකක් කියලා පෙන්නන්නේ. අපි කියමු කාම උපාදානය කියන එක අර්ථ දැක්වුවොත් යෝ කාමේසු කාමච්ඡන්தோ කාම රාගෝ කාම සෙනෙහෝ කාම පරිලාහෝ කෙනා තුල මෙන්න මෙහිම ගතියක් තියෙනවා. කාම වස්තුන් කෙරෙහි කැමැත්ත, කාම වස්තුන් කෙරෙහි රාගය, කාම වස්තුන් කෙරෙහි සෙනෙහස, කාම වස්තුන් කෙරෙහි ආසාව, කාම වස්තුන් කෙරෙහි ප්‍රාර්ථනා කරන ගතිය, කාම වස්තුන් කෙරෙහි කාම පිපාසය, කාම වස්තුන් කෙරෙහි නොසන්සිඳුණු ආසාවක් Taman කෙරෙහි තියෙන ගතියට කියනවා මොකද්ද? කාම උපාදානය කියන්නේ. ඒක තියෙන්නේ කෙනාගේ මනස පැත්තේ සිටී ඇති ගතිය. ඔන්න ඔය ගතියට කියනවා කාම උපාදානය කියලා. ඔය කාම උපාදානයට හිත පිනිස පවතින රූපයට කියන උපාදාන ස්කන්ධය කියලා. අපි කියමු ඔබේ ওই ගතියට හසු වෙච්ච රූපයක් තියෙනවා නම් ඒ රූපයට කිව්වා උපාදාන ස්කන්ධ කියලා. අපි කියමු ඔබට බඩු මුට්ටු ටික ගෙදර වටිනවා කියලා කියනවා නම් ගොඩාක් වටිනාකමට බඩු මුට්ටු වටිනවා කියලා පෙන්වන ක්‍රම තියෙන්නේ මනසේ. ඔබේ මනසේ ගොඩාක් වටිනවා කියලා පෙන්වන කමට හසු වෙලා තියෙන රූපයට කියනවා මොකද? උපාදාන ස්කන්ධය. රූපේ වටිනවා. අපි කියමු එහෙම කියනකොට මේ දීදුරුව ගොඩාක් වටිනවා. මේක දියමන්ති වලින් හදලා තියෙන්නේ කෝටි ගාණක් වටිනව නේද කියලා මම හිතුවා. දියමන්ති වලින් හදලා තියෙන්නේ ගොඩාක් වටිනවා කියන හැඟීමට කියනවා කාම උපාදාන. එතකොට මගේ ගතිය පතිත වෙන්නේ මේ ඉස්සරහ තියෙන රූපෙට. එතකොට රූපෙට කියනවා උපාදාන ස්කන්ධය කියලා. උපාදානෙට හිත වූ වස්තුව. මම දැන් උපාදාන වශයෙන් ගන්නවා මේ රූපේ මොකක්ද? ඕපේ ගොඩාක් වටිනවා කියලා. දැන් මම එහෙම උපාදාන වශයෙන් අරගෙන තියෙන මේ වස්තුව විදුනොත් හෝ කැඩුනොත් හෝ මොකද වෙන්නේ? මොකද දුක එනවා. උපාදාන කද්ද දුක්ඛ. මගේ උපාදානයට හසු වෙච්ච සියලු ස්කන්ධ ටිකෙන් දුක එනවාමයි. මොකද මම උපාදාන වශයෙන් අරගෙන තියෙන අනිත්‍ය වෙන විනාශ වෙන වස්තුවක්. නේද? එතකොට මේ උපාදාන කන්ද දුක්ඛ. උපාදානයට හසු වෙච්ච දේ දුකයි. ඊට පස්සේ අත්වන්ත උපාදානය කියන්නේ රූපේ සත්‍යයේ හැටියට පෙන්වන ක්‍රම තියෙන්නේ අපේ මනසේ. දැන් බාහිර තියෙන කනබොන ආහාරයෙන් හැදුණු රූප ටික. මම දැන් සත්‍යය කියලා බලනකොට
මගේ සත්‍යය කියලා බලන කමට හසු වෙලා තියෙන රූපය ගත්තහම උපාදානීයයි. මම පුද්ගලයෙක් කියලා බලන හින්දා මට දැන් මේ උපාදාන වශයෙන් මේ රූපේ ගත්තාම මට මේ රූපය හසු වෙන්නේ කෙනෙක් හැටියට, පුද්ගලයෙක් හැටියට. මෙන්න මේ කාරණාවයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කටි ටික යෙදුනට පස්සේ අපිට නිර්මාණය වෙනවා ලෝකෙ පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, සත්වයෝ ඉන්නවා, දේවල් කාරණා තියෙනවා කියලා ලෝකයක් නිර්මාණය වෙනවා. දුක නිර්මාණය වෙනවා. මෙතෙන්දී හඳුනා ගන්න තියෙන ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ අපි කැමති දේ කැඩෙනකොට දුක එන නිසා කියන එකයි. අපි කැමති දේ කැඩෙන විදිහකට දුක එන හින්දායි දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ. නෑ. දුකට හේතු වෙන දේවල් උපදවන්නේ තණ්හාවෙන්. තණ්හං ජනේති පුරුෂ. ඒ කියන්නේ කැඩෙන විදිහ දවසට දුක එන්නේ අපි තණ්හාවෙන් කැඩෙන විදිහ දේවල් හදන නිසා. මේක අපි ඉදිරියට ටිකක් පරිශ්‍රණය කරමු. නමුත් කෙටියෙන් ගත්තාම මේ චතුරාර්ය සත්‍යයේදී ඔබ පෙර ජීවිතයකට යන්න එපා, අනාගත ජීවිතයකට යන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාද ධර්මයේ දන්නා සෘතවත් ආර්ය ශ්‍රාවකයා పూర్ව අපරාන්තයට දුවන්නේ නැහැ. එයා දන්නවා ඉදප්පච්චයට. මේ දැන් මේ ප්‍රත්‍ය නිසා හටගන්න සිද්ධාන්තය. අද ඔබට විඳින්න තියෙන දුක් ටික ගන්න දුක්ඛ සත්‍ය හැටියට. ලෙඩවීමේ දුක්, මහලු වීමේ දුක්, ඒක තමන් ඉපදීමේ දුක. තමන් උපන්න නිසා තමයි ලෙඩ වෙච්ච දුක්, මහලු වීමේ, මරණයටපත් වීමේ, ප්‍රියංගෙන් වීමේ, අප්‍රියං ආයෙත් වීමේ සියලු දුක් ටික ලැබෙන්නේ. ওই දුක් ටිකට ආසන්න කාරණාව භවයට හේතු උපාදාන හේතු තණ්හාව. තණ්හාව කියන්නේ එක පෙනෙන දෙයට, ඇහෙන දෙයට, ගඳ සුවඳ දැනෙන දෙයට කියන මේ ආයතන හයට තණ්හාව එකතු, තණ්හාව උදව් වුණා උපාදාන කියන ගතිය තමන් තුළ යෙදෙන්න. උපාදාන හේතු වුණා තමන් ඉන්නවා, අනිත් අය ඉන්නවා කියලා මේ වටපිටාව හදන්න. ඒ භවයේ හේතු වුණා තමන්ගේ ඉපදීමට, අනිත් අයගේ ඉපදීමට. දැන් උපන්න අපේ ජරා මරණ දුක් වෙන්න වෙන සිද්ධියක් වෙනවා. ඔය දුක නැති වෙන සිද්ධාන්තයට නැතිකරන්න අපිට හිතලා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ භවයේ නැති කළොත් තමන් වෙනවා මේ දේවල් කියනවා කියන වටපිටාව අතහැරුණොත් දුක නැති වෙන බව භවයට හේතුව. උපාදානය අතහැරුණොත් භවය නැති වෙන බව, උපාදානයට නැති වෙන තණ්හාව නැති වෙන කියන එක තේනලා. ඊට පස්සේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ පෙන්වුවා සීලේක පිළිතුර සමතකමතහනකින් හිත වඩමින් නෝනින් ඇත්ත ඇතිහෙතියේ බලන්ද මේ පංච උපාදාන ස්කන්ධය කෙරෙහි මොකද උපාදානයේ ගෙවෙන විදියට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියන චතුරාර්ය සත්‍යයේදී දුක ඇති උනේ අපි විඳින ආහන දෙයට තණ්හා උපාදාන එකතු කිරීමෙනුයි. මේ තණ්හා උපාදාන කියන ටික නැති වෙනවා, නැතිකොළු දුක නැති වෙනවා. ඒ නිසා තණ්හා වශයෙන් උපාදාන වශයෙන් ගන්න බැරි වෙන්න රූප ටිකේ ස්කන්ධ ටිකේ ඇත්ත ඇටි පෙන්නන්න ටිකෙන් ගත්තාම කියන ටිකයි මතක් කරගන්න. අපි මේ භාවනා කරනවා කියන ටික කරන්නේ විදර්ශනා භාවනාවෙන් කරන්නේ රූපවස්ථාන කියලා රූපේ ඇත්ත ඇති හැටි නුවණින් බලන එක. විදර්ශනාව ගත්තාම අපෝ විදර්ශනාව කොටස් දෙකකට බෙදෙනවා. රූපවස්ථාන සහ නාමවස්ථාන කියලා. රූපේ විදර්ශනා කරනවා, නාම ධර්ම විදර්ශනා කරනවා කියලා කොටස් දෙකකට කියනවා. රූපේ ඇත්ත ඇති හැටි බලන්නේ මොකටද අපි?
රූපේ ඇත්ත ඇති බලනකොට රූපය සත්‍යයක් හැටියට පුද්ගලයෙක් එක්ක වටිනවා හැටියට උපාදාන වශයෙන් ගන්න බෑ. රූපේ පිළිසිඳ නොදකින තා රූපේ උපාදානයේ හිත විදියටයි තියෙන්නේ. උපාදාන වශයෙන් ගන්න පුළුවන් විදියටයි තියෙන්නේ. රූපේ ඇත්ත ඇති හැටි දැක්කොත් රූපේ පිළිබඳ මොනකාව උපාදානයේ හිත නැහැ. උපාදාන වශයෙන් ගන්න බෑ. අපි කියමු රූපේ පඨවි ධාතුවේ කියලා දැක්කොත් සත්‍යයේ පුද්ගලයෙක් කියලා ගන්න බෑ අපිට. රූපේ යථාභූත ස්වභාවයේ පඨවි කියලා පෙන්නන්නේ නැති තරම් මේ රූපය කෙනෙක් කියලා හිතන්න පුළුවන් අපිට. මේ රූපේ නිර්මාණය වෙලා තියෙන ආපෝ තේජෝ වායෝ කියන ටිකෙන් කියලා පෙන්වුවොත් නැත්නම් මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා උපාදාන වශයෙන් ගන්න බෑ අපිට. රූපේ පෙන්වුවේ නැත්තම් ඇත්ත මේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා අපිට හිතන්න පුළුවන්. ඊට පස්සේ මේ රූපේ කියන එක ධාතු මාත්‍රයක් ඒකද අනිත්‍ය වෙන දෙයක් කියලා දැක්කොත් මේක නිත්‍ය දෙයක් කියලා ගන්න බෑ අපිට. ආත්මයක් කියලා ගන්න බෑ අපිට. නොපෙන්නු එහෙම ගන්න පුළුවන්. ඒ හින්දායි ඇත්ත ඇති පෙන්වුවේ නැත්තම් කෙලෙස් වලට ඉඩ තියෙනවා. ඇත්ත පෙන්වුවොත් මේ ස්කන්ධ ටිකේ කෙලෙස් වලට ඉඩ නැහැ. කෙලෙස් ටික යෙදුනොත් පුද්ගල භාවය නිර්මාණය වෙනවා. මම ඔකේදී උගලන්ට මතක් කරන එක සිද්ධියක් තිබුණා. අපි දුක තව ටිකක් අපි කතා කරමු. මම කිව්වේ ටීවී එක දිහා බලන්න ටීවී එකේ බලනකොට ඔයගලන්ට ඇහැට රූප කැටිලා චක්කු විඥානය ඉපදිලා ඒ ස්පර්ශයෙන් වේදනාවන් පහළ වෙනවා කියන ටික තමයි ටීවී එකේ රූපයක් වෙන තැන. ඒ රූපේ දකිනකොට තණ්හා උපාදාන කියලා කියන්නේ ඒ රූපේ ලක්ෂණයි ඒ රූපේ සත්‍යය කියන හැඟීම තමන්ගේ මනස තුළ ඉදෙනවා. ඒ රූපේ දකිනකොට ඒ රූපේ ලක්ෂණයි හොඳයි ඒක සත්‍යය කියන ගතිය තමන් තුළ ඉදෙනවා. තණ්හා උපාදාන ඉදෙනවා. එතකොට තමන් මේ උපාදාන වශයෙන් රූපේ දිහා බලනකොට ඕගොල්ලන්ට පේනවා මේ රූපය සත්‍යයක් හැටියට. දැන් ටීවී එකේ තියෙන රූපය ඕගොල්ලන්ට සත්‍යයක් හැටියට පේනවා නේද? පේනවා. ඒ සත්‍යයක් හැටියට පේන්නේ ටීවී එක තුල සත්‍යයක් ඉන්න හින්දාද තමන් සත්‍යයක් ඉන්නවා කියලා බලපු නිසා තමන්ට පේන කමද තියෙන්නේ. තමන්ට පේන කමක් තියෙන්නේ. ඒ රූපේම සත්‍ය කියලා ගත්තොත් හරියද? නමුත් මේ රූපේ සත්‍ය කියලා අපිට නේද පේන්නේ කියන එක ඕගොල්ලෝ නොදන්නවා වුණොත් ඕගොල්ලන්ට වෙනවා නේද? පුද්ගලයෙක් බාහිර නිර්මාණය වෙනවා නේද ඒ සත්‍ය කියලා. එතකොට බලන්න ජරා මරණ දුක එන්නේ නැද්ද කියලා. ඒ අර කොතනක හරි ජරා මරණ දුක එනවද જાතිය නැතුව? නෑ. හොඳ ටීවී එක ඇතුළේ මේ සත්‍යෝ ලෙඩ වෙලා මැරිලා අසාධාරණ රංගවල ඔගොල්ලෝ දුක් විඳලා නැද්ද? ඉඳලා තියෙනවා නම් ඒ විඳලා තියෙන සත්‍යෙ උපන්න නිසා නේද? ඒ උපන්නේ සත්‍යෙ ඉන්නවා කියන කම තමන්ට උපන්නේ කොහොමද හින්දාද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඒ කියන්නේ ඒ රූපයට කැමැතිකම ඒ රූපේ සත්‍යයක් හැටියට පෙන්වන මනසේ තියෙන කෙලෙස් හින්ද නෙවෙයිද කියලා බලන්න. ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්වනකම තමන්ගේ මනසේ තියෙන්නේ. හැබැයි මේ සත්‍යයක් කියලා පෙන්වනකම අපි තුල ඇති වෙලා නේද කියන එක නොදන්නකොට ඕගලන්ට පේන්නේ ඒ රූපේ සත්‍යයක් කියලායි. එතකොට ජරා මරණ දුක වෙන්න පුළුවන්. බැරි වෙලා හරි ඇහැට රූපේ ගැටෙනකොට ඒ රූපේ සත්‍ය කියන පුද්ගලයෙක් කියලා පෙන්වනකම තමන්ගේ මනසේ නොයදුණු ඔයගොල්ලෝ බාහිර රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ. එහෙම වුණොත් පුද්ගලයෙක්ගෙන් යන දුක් විඳින්න පුළුවන්ද? බැහැ. ඒ සිද්ධියමයි මේ දැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රූපය ඉදිරි පිටට එනකොට
කෙනාගේ මනසේ තණ්හා උපාදාන කියන gati ටික එනවා. මේ තණ්හා උපාදාන කියන්නේ නිකන් වචන ටිකක් කෘත්‍යයක් වැඩ. මේක මේ බාහිර වස්තු ගොඩාක් වටිනවා කියලා තේරෙනකම තමන්ගේ මනසේ උපදිනවා. උපාදානය කියලා කියන්නේ අතවද උපාදානය කියන්නේ මේ තව සත්‍ය පුද්ගලය කියලා පෙන්නනකම තමන්ගේ මනසේ උපදිනවා. දැන් ගොඩාක් වටිනවා සත්‍ය පුද්ගලය කියන gati ටිකෙන් ඕගොල්ලන්ට මේ ආයතන ටික පේනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේනවා මේ ඉන්නේ සත්‍ය පුද්ගලය කියලා. එතකොට තමන්ට සත්‍ය පුද්ගලය කියලා කෙනෙන්නේ සත්‍ය පුද්ගලය ඉන්නේ හින්දාද තමන් තුල සත්‍ය පුද්ගල භාවයට පෙනෙන ධර්මතාවය ඉදිරියින්දද කියලා අපි හොයන්නේ නැතුව පුද්ගලයෝ ඉන්න හින්දාමයි පුද්ගලයෝ වෙන්නේ කියලා ගත්තොත් හරිද? අපි ලෝකේ හැමදාම කරන වැරද්ද මොකක්ද? මේ සත්‍ය පුද්ගලයෝමයි කියලා ගන්නවා. සත්‍ය පුද්ගලයෝ කියලා ගන්න සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දාමයි කියලා හිතනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එක දෙයක්. පංච උපාදාන ස්කන්ධ ලෝකයකට. මේ දුක තමන් උපදව ගන්න සිද්ධියක්. ඕගොල්ලෝ දෙන්නොත්නේ ඕගොල්ලන්ට මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා තේරෙන්නේ. මේ මට තේරෙන්නේ. එහෙම මට පෙනෙන්නේ එහෙම පෙනෙන කම මන් තුල ඉපදිලා හින්දා. ඒ ටිකයි බුදුරජාණන් වහන්සේ චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කුඤ්ඤාණ තින්නම් සාගති පාස්සෝ පාස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන්නේ පෙනෙන දෙයට මෙන්න මේ කෙලෙසිය තියෙන හැටි පෙන්වන්නේ. යෙදුනට පස්සේ දැන් මන් තුල මෙහෙම කෙලෙස් ටිකක් යෙදුනා කියන එක දන්නේ නැත්නම් බාහිර සත්‍ය බුද්ධලෝ ඉන්නවා කියන දේ මට භාවය හැදිලා තියෙනවා. ඔය හැම එකක් ගන්න අවිද්‍යාව කියනවා. උපාදානීය නොදැනීද උපාදානීය ඇතිවීම නොදැනීද උපාදාන නැතිවීම නොදැනීද උපාදාන නැති කරන කම නොදැනීද භාවය ඇති වෙනවා. මේ භවය ඇතිවෙච්ච හැටි මේ භවය නැති වෙයි මේ භවය නැති කරන මගයි කියන නොදැනීම જાතිය ඇති කරනවා. කියලා එකින් එකට අංගයන් තුල අවිද්‍යාව ප්‍රත්‍ය වෙවි අපි යන්නේ. මේ රූපේ දකිනකොට තමන් තුල මේ කාම උපාදාන, ditthi උපාදාන, අත්වාද, සීලපදිකින් සතර උපාදානිය ඇති වෙනව නේද? උපාදානට හේතු තණ්හාව නේද? තණ්හාව නැතුව මේ උපාදානය නැති වෙනව නේද කියලා තමන් තුළ උපාදානය ඇති වෙච්ච නැහැ හේතුවක් නැති වෙච්ච හේතුවක් දැනගන්න බැරි වෙනකොට උපාදානය ඇති වෙනවා. ඒ උපාදානය නිසා භවය මේ රූපය අල්ලගන්නවා. ඊට පස්සේ මේ රූපය කෙනෙක් පුද්ගලයෙක්ගේ මේ උපාදානය නිසා නේද? උපාදානය නැතිව මේ භවය හදන එක නැති වෙනව නේද? උපාදානය නැතිකොලොත් මේ භවය නැති වෙනව නේද? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවෙන තියෙන එක ඒක දන්නේ නැත්නම් භවය කියන එක ඇත්ත වෙනවා. ඊට පස්සේ මේ භවය නිසා නේද පුද්ගල භාවයක් උපදින්නේ. භවය නැතිනම් පුද්ගල භාවය නැති වෙනව නේද? එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දන්නේ නැත්නම් ජාතිය ඇත්ත වෙනවා. ඊට පස්සේ ජරාමා. මේ වගේ එක විපාකයේ ඇත්ත නොදන්නාකම කෙලෙසේ ඒ කෙලෙසේ ඇත්ත නොදන්නාකම ඊගාව කෙලෙසේ ඒ කෙලෙසේ ඇත්ත නොදන්නාකම ඊගාව භවයේ කියලා සිද්ධාන්තයේ ඇත්ත වෙවි අපි ජරා මරණ දුක් වෙන සිද්ධියක් නේ පෙන්නන්නේ. ඉතින් මට මේකෙත් පෙන්නන්න ඕනේ එක දෙයකින් උතුනේ අපි කෙලෙස් ටිකකට ලෝකේ නිර්මාණය කරපු දුක් නිදාය. ජීවිතයේ ඇතුලේ සත්‍ය පුද්ගලෙක් නැතුව සත්‍ය පුද්ගල ලෙඩ වෙච්ච මහ වෙච්ච මරණ දුක් ටිකක් විඳිනවානේ. ඒ දුක් ටිකට හේතුව ගත්තොත් තණ්හා උපාදාන කියන කෙලෙස්. කෙලෙස් ටික නැතිවෙන්නේ ඒ දුක් විඳින්නේ නැහැ. කියන තැනකින් අපේ ලෝකෙ තියෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ එකම එක සිද්ධාන්තයක් තියෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ ජාති ජරා මරණ දුක් ටික මේ ජීවිතේම මේ අද අපි විඳින දුක් ටිකයි කියන්නේ කෙලෙස් නිසා කියන එක. කෙලෙස් ටික නැතිකොලොත් මේ මම කියන තැනකින් විඳින්න තියෙන දුක මේ තව සත්‍ය පුද්ගල කියන තැනකින් විඳින්න තියෙන දුක් ටික නැති වෙනවා කියන ටික වෙන්නලා ඒ දුකෙන් නිදහස් වීමට මේ ලෝකෙන් නිදහස් වීමට මේ ප්‍රතිපදාව වෙන්නේ. ඕක
කෙටි කළා මෙන්න මේ අදහස ගන්න. මොකද්ද අපිට අද දවසේදී අපි මෙච්චර කාලයක් අනන්ත සංසාරේ හිතාගෙන හිටියේ මේ පටිච්චසමුප්පාද සිද්ධිය ඉගෙනගෙන තිබුණේ නැහැ. චතුරාර්ය සත්‍ය ඉගෙනගෙන තිබුණේ නැහැ. ආයතන ටික ප්‍රතිසන්දි වශයෙන් පෙර අවිද්‍යා කර්මයට විඥානාම කුසලතර පසු වේදනා කියන්නේ ආයතන ටික හම්බ වෙලා ආයතන ටිකට තණ්හා උපාදාන වීමෙන් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන කමොප භවය හදාගෙන ඒ තුල සත්‍ය පුද්ගල භාවයක් උපදවගෙන අපි දුක් විඳිනව නේද කියන සිද්ධිය අපි කවදාවත් ඉගෙනගෙන තිබුණේ නැහැ. උගන්වලා තිබුණේ අපි හිතුවේම සත්‍ය පුද්ගලයෝ ඉන්න තැනකට අපි ඇවිල්ලා උපන්නා. ඉපදිලා ඉන්න සත්‍ය පුද්ගලයෙක් අපි ජීවත් වෙනවා. අපි කරපු කර්මානුරූපව අපි මැරිලා යනවා. මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් තමයි අනන්ත සංසාරයක අපි ආවෙත් ඇවිත්. නමුත් උතනදී සක්කාය දිට්ඨිය නැති කරන්න බැරව දර්ශනයයි සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. එතකොට විචිකිච්ඡාව නැති කරන්න බෑ. මේ ඉන්න සත්‍ය අතීතයේ කොහේ ඉඳද්ද? කොහොම ඉඳද්ද? මොන විදිහට ඉඳද්ද? මේ ඉන්න සත්‍යය ආපහු මැරිලා කොහේ යයිද? කොහාට යයිද කියන අදහස නැති කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි පෙර ජීවිතේ ඉඳලා ආන්නේ ඉන්න සත්‍යය තැනකට. ඊට පස්සේ මේ සත්‍යය මෙහෙමදී අපි යනවා. කියන අපේ දෘෂ්ටිය තුලම තියෙනවා රූපන්තේ කාන්තේ අපත්තේ කාන්තේ. නමුත් මෙහෙම කියන බුදුරජාණන් වහන්සේ සත්පුද්ගල භාවයක් තැනෙන්නේ නැහැ ලෝකේ. පූර්වාපරාන්තයේ දුවන සිද්ධියක් තැනෙන්නේ නැහැ පටිච්චසමුප්පාද සිද්ධියක් තැනෙනවා. පෙර අවිද්‍යාව කර්ම නිසා උන්ට බලන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා ආයතන ටිකක් හැදුනා. ආයතන ටික තණ්හා උපාදාන වීමෙන් තමන් ඉන්නවා අනිත්‍ය ඉන්නවා කියන භවය හැදුනා. භවය නිසා මේ සත්පුද්ගල භාවයේ ඉපදුනා. ඉපදුනේ ජරා මරණ දුක් විඳිනවා. ස්කන්ධ ටිකකට කෙලෙස් ටිකක් එකතු කිරීමෙන් ලෝකයේ හදාගත්ත සිද්ධියක් වෙනවා. දැන් අපි දුක් විඳින සත්පුද්ගල භාවයෙන් දුක් විඳින මේ දුක නැත්තම් මේ සත්‍ය පුද්ගල කොහෙන් ඉඳන්වත් ආපු කෙනෙක්වත් කොහටද යන කෙනෙක් නෙවෙයි වෙන්නේ. ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික එකතු වීමෙන් ලෝකයේ හදාගත්ත හැටි පුද්ගල භාවය හදාගත්ත හැටි වෙන්නේ. ඒ කියන්නේ අපිට ටීවී එක ඇතුළේ සත්‍යයක් පේනවා. අපි අහන්න සුදුසුද ටීවී එක ඇතුළේ පෙනෙන අර සත්‍ය පෙර ජීවිතේ කොහේ හරි ඉඳන් එන්නද කියලා අහන්න සුදුසුද? ඒ සුදුසු නැත්තේ. දැන් අපිට ටීවී එක ඇතුළේ සත්‍යයක් පෙනෙනවනේ තව පුද්ගලයෙක් පෙනෙනවද නැද්ද? පෙනෙනවා. පෙනෙනවා නම් ඒ පෙනෙන සත්‍ය පෙනෙන පුද්ගලයා පෙර ජීවිතේ කොහේ ඉඳන් එන්නද කියලා අහන්න බැයිද අපිට? ඇයි අහන්න බැරි? අපිට පේනවා. නෑ අපිට ඉගෙනන්නේ. අපිට කියුණාට එතන ඉන්නවනේ මේ නිසා අහන්න සුදුසු නෑ. තේරුම් මෙතන දෙකක්. එතන ඉන්නවනම් සත්‍ය අහන්න සුදුසු ඒ සත්‍ය කොහෙන්ද ආවේ කොහටද යන්නේ කියලා. නමුත් ඒ සත්‍ය කියලා අපිට නම් පේන්නේ. එතන සත්‍ය කොහෙන්ද ආවේ කියන කහඬ සුදුසු නෑ. මොකද අපිට නම් පේන්නේ ඒ වෙන්නේ හේතුව මොකද්ද කියන එකයි බලන්න වෙන්නේ. තේරුණාද? ඒ වගේ දැන් ඔබට නම් මේ සත්‍යය ඉන්නවා කියලා පේන්නේ. ඔබට නම් පේන්නේ කියලා කියන ඔයගොල්ලන්ට පේනවා නේද? පේනවා නම් ඔබට අයිතිය තියෙන්නේ සත්‍ය පුද්ගලය කියලා පේනවා නම් එහෙනම් ඒ සත්‍යය කොහෙන්ද කොහටද යන්නේ කියලා මේ අවිද්‍යාව ඇතුළට යන එක නෙමෙයි. මේ සත්‍ය පුද්ගල භාවයේ පේන තම ඇති උනේ කොහොමද කියලා හොයන්නේ. ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ. ඔබට නෙවෙයි සත්‍යය කියලා. ඔබට සත්‍ය පුද්ගල කියලා පෙනුන කමකින් ඒක හේතුවක් වෙනවා සත්‍යයක් ඉන්නවමයි කියලා ගන්න. ටීවී එකේ තියෙන රූපය ඔබට සත්‍ය පුද්ගල කියලා පෙනෙනවා නම් ඒ පෙනීමේ සාධාරණද ඒ සත්‍යයක්මයි කියලා ගන්න. බෑ. එහෙනම් මේ මිත්‍යා දර්ශනයක් අපිට තියෙන්නේ. ඒ මිත්‍යා දර්ශනයේ කාරණා හොයාගන්න. අපිට සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා පෙනෙනවා නම් අපි කවදාවත් අනිත් අතට ගියේ නැහැ. මේ සත්‍ය පුද්ගල භාවයේ පෙනෙනකම ඇති උනේ කොහොමද? භවය නිසා. භවයේ උපාදානය නිසා. උපාදානයේ තණ්හාව නිසා. තණ්හාව වේදනාව නිසා. වේදනාව ස්පර්ශ නිසා.
කියලා එකින් එකට මේ අපිට මෙහෙම ලෝකයේ හම් වෙන හැටි පෙච්ච හේතු ටික බුදුහාමර පෙන්නනවා. අපි මේ මධ්‍යම ප්‍රතිපදාව වෙනුවට කොසත්‍යෙක් ඉන්නවමයි කියනවා. කියලා හිතපු සත්‍ය මරණයෙන් පස්සේ යයි හෝ අනාගතේ ගැන පෙන්නනවා. ඒක සත්‍යෙක් නෑ කියලා උචිතව අපේපන්න. සත්‍ය පුද්ගල භාවයක් තියෙනවා. ඒක ඇතිවෙච්ච හැටි බලන්න. ඒකයි දුක සමුදයයි කියලා පෙන්නන්නේ. ඔන්න ඔය ටික පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකයේ දුක්ඛාගත ලෝකයේ ඇතිකලේ තණ්හා උපාදාන කියන කෙලෙස්නේ. මේ කෙලෙස්ේ නැතිකොළොත් මේ දුක්ඛාගත ලෝකයේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ නැති වෙනවා කියලා පෙන්නලා ඔන්න ඔය ලෝක නිරෝධයටයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. එන්නේ ලෝක නිරෝධය වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති දැකපු දවසට. ඇත්ත ඇති දැකපු තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙන්නේ නැහැ. කෙලෙස් යෙදුණොත් භව ජාති ජරා මරණ කියන තමන්ව නිර්මාණය වෙලා තව සත්‍ය පුද්ගල නිර්මාණය වෙලා එන දුක ඔයගලන්ට විඳින්න වෙන්නේ. ওই දුක නැති වෙනවා මේ තණ්හා උපාදාන නැති වුණොත් තණ්හා උපාදාන නැතිව ඇත්ත දැක්කෝ. කියන මෙන්න මේ උත්තරේ සාර්ථකයේ ගවා ගන්න තමයි ළඟ තබා ගන්න. තබාගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ ඇත්ත ඇති දැකීම සඳහා කරන වැඩපිළිවෙලටයි ආර්ය ශ්‍රැංග මාර්ගය කිව්වේ. කියනක මතක තබාගෙන එතන ඒ ස්කන්ධ ධාතු ආයතනයේ ඇත්ත ඇති දකින්න එකට කිව්වම බද විදර්ශනා කියලා. ඇත්ත ඇති බලන්න උපකාර වෙනස යම් චිත්ත සමුදයක් යොදා ගන්නවා නම් ඒ චිත්ත සමුදයට කිව්වා මොකද? සමත භාවනා නැත්නම් චිත්ත භාවනා කියලා. ඒ ධර්මතා දෙකට උපකාර වෙනස අපි සීලයක පිළිලා ඉන්නවා. සීලයක පිළිතලා කලින් කාලට සමත භාවනාව විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කළ යුතුයි. මේ විදිහට පුරුදු පුහුණු කරනකොට ඔයගලන්ට පින්වතුන්ට ඇස් ඉදිරියට එන රූපය ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා චේතනා ගැන නාම රූප ප්‍රත්‍යයෙන් උපදින විඥානය ගැන ටික අනවබෝධය දුරලා අවබෝධය පහළ වෙන්න ඕනේ. මේ කරන වැඩ පිළිවෙල. එහෙම කරන්නේ මොකටද? ඒ ටික ආරම්භය තණ්හා උපාදාන යෙදෙන්නේ නැති වෙන්න සකස් කරන්න ඕනේ. යෙදුනොත් දන්නවා ලෝකේ නිර්මාණය වෙනවා. දුක නිර්මාණය වෙනවා. තණ්හා උපාදානේ ඇත්ත දකින්න කෙලෙස් නොයෙදුනොත් දුක නිරුද්ධ වෙනවා කියලා දන්න හින්දා මේ ඇහැට පෙනෙන රූපය ඇත්ත පෙන්න ගන්න බැරි වුණොත් තණ්හා උපාදාන යෙදිලා තමන්ව තව පුද්ගලෙක් නිර්මාණය වෙනවා තමන්ව නිර්මාණය වෙනවා ඒ නිර්මාණය වීම දුකයි කියලා දන්න හින්දා ඒ දුක නූපදින්න නම් මේ පෙනෙන අරමුණේ තණ්හා උපාදාන කෙලෙස් නොයෙදෙන්නට ඕනේ. ඒක නොයෙදෙන්නට නම් පෙනෙන අරමුණේ ඇත්ත ඇති දැකීමක් තමයි තුල ඉපදිලා තියෙන්න ඕනේ. කියන කාරණාව දන්න නිසා එයා රූපේ ඇත්ත ඇති දකින ටික ඉදිරියට ගන්න. මේ භවනා කරනවා කියන කාරණාව කරනවා. එහෙම නැතුව මේ භවනා කරනකොට මරණයෙන් පස්සේ ජරා මරණ දුකෙන් නිදහස් වෙයි කියන තැනකට ගන්න එපා. එහෙම වුණොත් ඉතින් අද මේ භ්‍රමචර්යාව පුරුල වැඩක් නැහැ. මොකද ලැබෙන්නේ ප්‍රතිඵලයේ. එතන එහෙම ගත්තාම සම්දිත්තිකය අකාලිකයි කියලා ලෝකේ දේවල් වලට කියන්න වෙනවා. මේකට එහෙම කියන්න බෑ. මේකේ සම්දිත්තිකුණයක් නැති වෙනවා. හරි. එතකොට අපි තවල්ට දාන පස්සේ මේ පිළිබඳව ටිකක් ආපහු දුරට තේරුම් යනදී සාකච්ඡා කරමු. චතුරාර්ය සත්‍ය. ඇත්තටම දර්ශනයේ පහළට කෙලෙස් කියන්නේ මොනවද? දර්ශනය කියන්නේ මොනවද කියලා අවශ්‍ය මේ ටික ඒ කොටනෙන් ආවොත් අන්තිමට අපි කරනදී එක දැනකට එන්නට ඕනේ. දැන් අපි පොඩ්ඩක් භාවනා කරනවා කියන ටික ඉගෙන ගන්නෙමු. දැන් භාවනාව කරන්නේ මොකද කියන ටික අපි දැනගත්තා. මොකටද? දුක දැකලා
දුක ඇති වෙන හේතුව මේ කෙලෙස් කියලා දැකලා මේ කෙලෙස් නැති වුණොත් මේ දුක නැති වෙනවා කියලා දන්න හින්දා ඒ කෙලෙස් ටික යෙදෙන්නේ නැති වෙන්න සම්මා දිට්ඨි ස්කන්ධයගේ ඇත්ත ඇති දකින දෙයටයි දකින්දයි භාවනා කරන්නේ කියලා භාවනා කරන්නේ ඇයි කියන උත්තරේ ගත්තා. දැන් භාවනා කරනවා කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඒක ඉගෙන ගන්නකොට මොන තැන දක්වාද කියන එක. දැන් ඒකෙදී චිත්ත භාවනා පඤ්ඤා භාවනා කියලා දෙකක් තියෙනවා කියලා මතක් කළා. චිත්ත භාවනා කියන ටිකේදී චිත්ත කියලා කිව්වේ සමාධි භාවනා සමත භාවනා. හැම කමඨහනක් වඩන්න ඉස්සෙල්ලම හිත මේ නාසය ගාව හෝ තෙල් දෙක ගාව තියාගන්නට ඕනේ. අපි මේ කරන්න හදන්නේ හිතේ ඒකාග්‍රතාවය ඇති වෙන්නේ එකඟකම ඇති වෙන විදිහේ වැඩ පිළිවෙල. සමත කියලා කියන්නේ මේක. දැන් ඔය ආරවුලක් තියෙන තැනක සංසිඳුවනකට කියන්නේ සමත මණ්ඩල වලට එන්නේ. ඒ වගේ මේ හිතේ කතා කරන තනියම කතා කරන ගතියට කියනවා හිතේ විසිරුණුකම කියලා. මේ විසිරුණුකම අඩු කරන්න නතර කරන්න සංසිඳුවන්න තියෙන කමතහනට කියනවා සමත කමතහන කියලා. මේ කමතහන් තියෙනවා 40ක් ප්‍රධාන වශයෙන්. මේ කමතහන් 40න් ඕනම කමතහනක් වඩන්න ඉස්සර වෙලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කතං පරිමුඛං නාසිකාග්‍රේව මොකන්නේ පිටකෙමයි තියෙන්නේ. නාසය ළඟ හෝ තොල් දෙක ගාව හිත තබා ගන්නට ඕනේ. හිත තබාගෙන සිහියෙන් ආස්වාද කරනවා සිහියෙන් ප්‍රස්වාද කරනවා ආනාපාන සතියට. එහෙම නැත්නම් ඕනම සමතකම තරණක් වඩන්න ඉස්සර වෙලා සති නිමිත්තේ හිත තියාගෙනයි කමඨහන වඩන්නේ. අපි ඉස්සෙල්ලාම සති නිමිත්ත හැමෝටම පුළුවන්ද කියලා බලන්න. තේරෙනවද හැමෝටම සති නිමිත්ත? අපහසු අය ඉන්නවා නම් ඒ අයට දැන ගැනීම පිණිස මම නැවත මෙහෙමත් මතක් කරන්නම්. අපි නාසය හෝ තොල් දෙක ගාවට හිත යොමු කරනවා. හිතෙන් නාසය හෝ තොල් දෙක දිහා බලනකොට තමන්ට වැඩිපුර ප්‍රකටව දැනෙන්නේ නාසයේද තොල් දෙකද කියලා බලන්න. බලලා නාසය නම් වැඩිපුර ප්‍රකටව දැනෙන්නේ තමන් හිත යොමු කරගන්න ඕනේ දෙන්න. තොල් දෙක ඇති බව නම් හොඳට ප්‍රකටව දැනෙන්නේ තමන් හිත යොමු කරගන්න ඕනේ දෙන්න. එතකොට හිතෙන් ඒ තොල් දෙක තියනවා කියන තැන දැනුම් සහගත බවකම තියාගෙන හිත කොහාටවත් යන්න නොදී තොල් දෙක හෝ නාසය පිළිබඳ දැනුම් සහගත බවකම ඉන්න එකට කියනවා සති නිමිත්තේ ඉන්නවා. ඒක තේරෙන්නේ නැතිනම් ඒ නාසය හෝ තොල් දෙකට ඇඟිල්ල තියන්න මෙහෙම තමන්ගේ ඇඟිල්ල ස්පර්ශ වෙනවා දැනෙයි. ඒ දැනෙන කමට හිත යොමු කළා දැනෙන තැන හිත තබාගෙන එහෙමම ඇඟිල්ල අහකට ගන්න. අනුතෙට කියනවා සති නිමිත්ත කියලා. මෙන්න මේ සති නිමිත්තේම ඉඳගෙන සිහියම ආස්වාස කරනවා සිහියම ප්‍රස්වාස කරනවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව තමන් ආස්වාසයක යන්නේ නැහැ ප්‍රස්වාසයක යන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස කරනවා සති නිමිත්ත මෙතන බලන්න මේ විදිහට මොකක්ද කරන්නේ. අහුවෙනවද කියලා බලන්නයි ඕනේ මට.
දැන් අපි භාවනා කරනවා පටන් ගන්න නැහැ පටන් ගන්නකම් ඒ විදිහට තේරෙන්නේ නැති කවුරුන් මම අතෝසන්න කමන්නේ දැචෙන්න ඕනේ අපි නොදන්න නොතේරෙන නිසාමයි මේවට එන්නේ ලිටු ඉස්පිතාලයෙන් ඕනේ හොඳයි නෙවෙයි අපිට අපහසුකමක් තියෙනනම් නොතේරෙනවා නම් කිසි වෙලාවක ඒක අව탁සිරුවක් කොට අඩුවට හිතන්නේ අපි ඒගොල්ලෝ කෙනාගෙන් වඩා සතුටුයි වඩා යමක් දැනගන්න උත්සාහවත් වෙන සත්පුරුෂයෙක් හැටියට හඳුනා ගන්නවා මිසක් අයියෝ එහෙම දෙයක්වත් තේරෙන්නේ නැති කෙනෙක් නේ කියන දෙයකින් හිතන්නේ ඒ තරම් අසත්පුරුෂ නෙමෙයි අපි යාව දකින්නේ තමන් මතුමතුයි දිනු වෙන්න කැමති වඩා වටිනා සත්පුරුෂයෙක් හැටියට එහෙම නොදන්න දෙයක් නොදැනුවත්වම ඉන්නවට වඩා දන්නේ කියලා ඉගෙන ගන්න දරන උත්සාහයම සත්පුරුෂයි. ඒකට ඕනම කෙනෙක් මේ වෙලාවකදී ඕනම භාවනා කරන්න ගැටලුවක් තියෙන බය නැතුව අහන්න ඕන විකාශකී ඕනම කෙනෙකුට සමහර විට ආනාපාන සති නිමිති තියාගෙන ආනාපාන සතිය වඩන්න අපහසු වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිත දුවන ගතිය වැඩි. ඒ වගේ වෙලාවකදී ඒ වෙනුවට කුසල මානසිකාරයෙන් යුක්ත වෙනත් භාවනාවක් කරන්න පුළුවන්. මොකද අපි කියමු මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. සති නිමිත්තේම හිත තබා ගන්නවා. හිත තබාගෙන සීල සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා හිතන්න පුළුවන්. මුළු සත්‍යයම හසු වෙන එක පරියායක් ගන්නවා අපි. පොළොවේ වසන සීල සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. ජලයේ වසන සීල සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. අහසේ වසන සීල සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. ජලයේ වසන සීල සත්‍යයම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් පොළොවේ ජලයේ යහසේ ඉතින් අපි පොඩ්ඩක් සමත භාවනාව කරන හැටි ඉගෙන ගත්තා. මම දැන් මොහොතකට පොඩ්ඩක් මතක් කරන විදර්ශනා කරන හැටි. විදර්ශනා කරනවා කියලා කියන්නේ මේක හොඳට අහගන්න. හැමෝම ඉස්සෙල්ලා මේක හොඳට අහගන්න. විදර්ශනා කියලා කියන්නේ සංස්කෘත. විපස්සනා කියලා කියන්නේ පාලි. සිංහලෙන් ගත්තාම යථාභූත ඥානදර්ශය. ඇත්ත ඇති දකින්න. එතකොට මොකේද ඇත්ත ඇති දකින්නේ? අපි සාමාන්‍ය ලෝකයා දකින අරමුණු ඒ සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂණයකින් විශිෂ්ටව බලනවා දකිනවා. අපි කියමු සත්‍ය පුද්ගලෙක් කියලා ලෝකයා දකින තැනක සත්‍ය පුද්ගල භාවයෙන් තොර අනාත්ම නාම රූප ධර්මතාවයේ ස්කන්ධ ධාතු ආයතන ටිකක් තියෙන්නේ කියලා ඇත්ත තේටි දකිනවා. මොකද සත්‍ය පුද්ගල භාවයට පෙනෙන හිඳයි අපිට මුතුකේ තණ්හා උපදන් ඊටේ ස්කන්ධ ධාතු ආයතන හැටියට දකිනකොට කෙලෙස් තියෙන්නේ නැහැ. එතකොට දුක එන්නේ. ඒ හින්දා දැන් අපේ සම්මාදිටිය තියෙනෝනේ. එතකොට එතනදී විදර්ශනා කරනකොට දෙහිම තමන් වග බලා ගන්න එක තැනක ඉන්නකොට චිර සසන්ති චිර භාවිතාන්ති සවිතාංශක බොහෝ කල සිට කිව්වා වූ කලා වූ දේවල් ලෝකලන්ට සිහි වෙනවා හිතෙනවා හිතට අන්න එතන වග බලා ගන්න. ඒ කියන්නේ තමන් ගෙදර දොරේ ඉන්න අය නෑදෑයෝ යාළු මිත්‍රයෝ පොඩි කාලේ ඉඳන් අසුරු කරපු අය දේවල් ඔයගොල්ලන්ට සිහි වෙන්න පුළුවන්. මෙන්න මේ බොහෝ කල සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි වෙනකොට ඒ සිහි වෙන සිද්ධියට තමයි හිත තබන්න ඕනේ මනාව හිත තබන්න ඕනේ. අපි කියමු
ඔගොල්ලෝ පැය භාගයක් භාවනා කරන්න ඉඳගත්තා කියලා කියන්නේ. ඉඳගත්තාම දැන් විදර්ශනා භාවනා කරනකොට මේකේ ක්‍රම දෙකක් තියෙනවා. මේ දෙක හඳුනගෙන තියෙනවා. මොකක්ද? පැය භාගයක් පුරාම ඉඳගෙන ඉන්නකොට සිතුවිලි උපදිනවා නම් උපදින සිතුවිලි වලට යට වෙවි ඉන්න ක්‍රමයක් තියෙනවා. උපදින සිතුවිලි යට වෙන්නේ නැතුව උපදින සිතුවිලි යට කර ඉන්න ක්‍රමයක් තියෙනවා. කියලා ක්‍රම දෙකක් තියෙනවා. ওই දෙක හඳුනා ගන්නවා අපි. උපදින සිතුවිලි වලට යට වෙවි ඉන්න ක්‍රමයට කියනවා මොකද්ද? මායයන්ව ගියා. කෙලෙස් වසඟව හිටියා. මාය යුද්ධෙන් පරාජය වුණා. මේ තාක් වෙලාවක් දුක ඇති වෙන විදිහට හිටියා කියලා තමම හඳුනා ගන්නවා. උපදින සිතුවිලි යට කර හිටියු මායාව පරාජය කළා. කෙලෙස් නැති කළා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවා. බුදුරජාණන් වහන්සේගේ ඇත්තට මම මේ විලාසෙදී යන්න පුළුවන් වුණා කියලා තමම දන්නවා. කොහොමද කෙලෙස් වල සිතුවිලි වලට අපි යට වෙවි ඉන්නේ සහ සිතුවිලි අපි යට කර ඉන්න ක්‍රම දෙක මොකක්ද කියලා හඳුනා ගන්න එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ භාගයක් පුරාවට යම් දෙයක් හිතුණොත් හිතෙන දේ ඕගොල්ලන්ට ඇත්ත වුණොත් ඇත්ත වෙලා ඒකට සිතින් කියින් කරන්න පෙළඹුණොත් ඒ සිතුවිලි දක්ෂ වෙලා තියෙන ඕගොල්ලන්ව යට කරා. අපි උදාහරණයක් ගත්තොත් දරුවා කියලා හිතුණොත් හිතුනේ ඕගොල්ලන්ට ඇත්තමයි. ඇත්තටම ඉන්න දරුවා සිහිුනේ කියන අදහසකින් දරුවා ගැන මොනවා හරි හිතින් කියින් කරන්න පෙළඹුණා නම් ඒ සිතුවිල්ල බලවත් වෙලා තියෙනවා මොකේද? ඕගොල්ලන්ව ලෝකයේ ඇත්ත කරලා ඒ අනුව සිතින් කියින් කරවන්නේ. ඒ සිතින් කියින් කරනකොට කරන්නේ ලෝභ දේශ දෙක ඇති වෙන විදියටයි අපි. එතකොට ඒ සිතිවිල්ල බලවත් වෙලා තියෙනවා අපි තුළ ලෝභ දේශ දෙක ඇති කරවන්න. එහෙම නැතිනම් ගෙදර කියලා සිහි වුණා. ඥාතියෙක් සිහි වුණා. යාළුවෙක් කියලා සිහි වුණා. සිහි වෙන ඇත්ත අරමුණ ඇත්ත වෙලා ඒක පිළිගත්තොත් ඒකට සිතින් කියින් කරන්න ගියොත් ඒ පැය භාග පුරාවටම උපදින හැම සිතුවිල්ලකම තමයි යට කර හිටියා. තමන් සිතුවිලි වලට යට වෙලා කෙලෙස් වලට යට වෙලා දුක ඇති වෙන විදියටයි ඔහොම ඉන්න වාරයක් ගන්න ජීවත් වෙන්නේ කියලා දකින්න. ඊට පස්සේ කොහොමද උපදින සිතුවිලි යට කර ජීවත් වෙන්නේ? ඔබට දරුවා කියලා සිහි වෙනකොටම ශනිකෝව ඒකට ප්‍රතිඋත්තර දක්වන්න ඕනේ. මට දරුවා කියලා සිහි වුණාට එතන තියෙන්නේ පටිවිආපෝ තේජෝ වායක සතර මහා ධාතුන් යුක්ත රූපයෙන් කාරණා ආහාර නැතු කියලා කයේ ස්වභාවය හෝ සිහි කරගන්නවා. නැත්තම් දරුවා කියලා චිත්තචෛතසික ටිකක් දැන් පහළ වුණා නේද කියලා හෝ සිහි කරගන්න. මේ කුමන හෝ මානසිකාරයක් යෝනිසෝ මානසිකාරයක් ඉදිරිපත් කළා දරුවා කියන විතරකයේ ඇත්ත වෙලා සිතුවිලි පහළ කරන්න තමන්ට ඉඩ නොදෙන විදිහට සිහි වෙන දෙයට ඇත්ත වෙනද බාධකයක් තමයි. දැන් ඔබ අහුනේ නැහැ ඒ විතරකයට. ඔබ ඒ සිතුවිල්ල යට කළා. ඊට පස්සේ යාළුවෙක් කියලා සිහි වෙනකොටම නෑ ඒ රූපේක අනිත්‍යයිනේ කියලා හො බැලුවත් ඇති. ඒ කියන්නේ ඒ විතරකේ අනිත්‍යයි කියලා හිතුවත් ඇති. මේ නිවන නෙමෙයි මේක ප්‍රයෝගයක් මේ කාලෙදී දෙවි ලෝභ දේශ දෙක අඩු කරගන්න ධර්ම උපායක්. මෙතනින් සම්පූර්ණ මිදෙනවා නෙමෙයි. නමුත් මේ විදිහට ඇත්ත පෙන්වෙන්නේ නැත්තම් ඒ සිද්ධාන්තය ඔබ යට ගන්නවා. ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වාම ඔබ අරගෙන යනවා. යාළුවෙක් කියලා හිතනකොටම නෑ ඒ රූපය සතර මහා ධාතුන් ඒ යාළුවා කියලා පෙන්වන තැන රූපේ සතර මහා ධාතුයි කියලා ඔබ ඇත්ත පෙන්වුවොත් එතකොට වෙන්නේ මොකක්ද? යාළුවා කියන එක ඇත්ත වෙලා සිතුවිලි පහල කරන්න ඉඩ නෑ ඔබට. නැත්තම් ඒ රූපය කනබුන ආහන්න හැදලා තියෙන්නේ. නැත්නම් ඒ රූපය කුණු කොටස් 32ක් නේ කියලා බලන්න. එහෙම නැතිනම් යාළුවා කියලා සිහි වෙන්නේ මටනේ. මේ චිත්තජය ටිකක් උපන්නයි කියලා චිත්තානුපස්සනාවෙන් හෝ බලන්න. ඒ කුමන තැනකින් හෝ බැලුවොත් ඔබට
ඒ සිහිවිච්ච සිද්ධිය ඇත්ත වෙලා සිතුවිලි පහල කරන්න බැරි විදිහට ඒ සිද්ධිය සිද්ධියක් විතරයි. එහෙම නැත්නම් ඒ තුල තියෙන ධර්මතාවයේ යථා ස්වභාවය හොපෙන්න. එහෙම නැතිනම් ගෙදර කියලා හෝ කියනකොට මේ විතරකත් අනිත්‍යයි. ඇයි? මේ විතරකේ කියනකොට ඉස්සෙල්ලා සිහිවෙච්ච එක නෑ. තව යමක් සිහිනවලු මේ සිහි වෙනක නෑ. ඒ හින්දා මේ සිහි වෙන විතරක අනිත්‍යයි. ඒ සිහි වෙන එකට අනිත්‍යයි කියලා හෝ බලන්න. අනිත්‍යයි කියන වෙනකොට ඉඳන්නේ මේ විතරකේ ඉස්සෙල්ලා තිබුණ විතරකේ නෑ මේ අදහස එනකොට. තව අදහසක් කෙනෙකුට මේ අදහස නැති වෙනවා. තනින් අනිත්‍යයි කියලා බලන ඒ බලන්නේ වෙන මොකද හින්දානේ මේ සිහි වෙච්ච සිද්ධිය ඇත්ත වෙන්න නොදෙන්නයි. එතනින් මිදෙන හින්දා නෙමෙයි. ඔය අනිත්‍යයි කියලා බලන තැනින් සියල්ලම වෙන හින්දා නෙමෙයි. නමුත් මුල් මට්ටමේ රළු කෙලස් ටික අඩු කරලා ඇත්ත ඇති දකින්න තැනට ඔබ අරගෙන යනවා මේ මට්ටමේ. ඒ හින්දා දැනට විදර්ශනාවේදී හඳුනා ගන්නවා පැය භාගයක් නම් ඉන්නේ උපන් අරමුණු යට කර ජීවත් වෙනවා සහ උපන් අරමුණු වලට යට වෙවි ජීවත් වෙනවා කියන ටික ආත්මයෙන් හඳුනා ගන්නවා. යම් සිහිවනදී ඇත්ත වෙලා ප්‍රතිඋත්තර බඳිනම් හෝ ප්‍රතිඋත්තර නොබඳ ඇත්තම වෙයිනවා. ගෙදර කියලා සිහි කරනකොට ඇත්තටම තියෙන ගෙදර තමයි සිහි උනේ කියලා ඔබට හිතෙන බවක් වෙයිනවා. ඔබ දැනගන්න ඒ විතරකේ යට වෙනවා. සිහි වෙන විතරකයට යට වෙන්නේ නැහැ. මොකද්ද? ඒ පෙනෙන වස්තුවේ ඇත්ත හෝ පෙනෙනවා. නැත්තම් එහෙම දෙයක් සිහි කිරීම වශයෙන් චිත්තජයසික ටිකක් හෝ උපන්න. නැත්තම් ඒ සිහි වෙච්ච දේ කෙටිම වශයෙන් ගත්තොත් ඒ සිහි වෙච්ච දේ අනිත්‍යයි නේ කියලා හොදලා බලලා උපදින විතරකයට යට නොවේ. අපි 10 මාර වෙනවා. 10 මතේ ඊළඟට කියනවා එහෙම. දැන් නෑ මම අහන්නේ නේ දැන් 11 වෙනකම් මම මෙහෙම කරගෙන යන්නද මම කරගෙන යන්නේ අප්පට ගත්තා ඒ නිසා කාට හරි එළියට පහලට එහෙම යන්න වුණොත් අපහසුයක් ඇති වුණොත් හිමේ නැගිටලා ගිහිල්ලා ආපහු ගෙලින් දෙකට කමන්නේ ඈ අපි මෙහෙම දැන් පොඩ්ඩක් විදර්ශනා භාවනා කරන හැටි විදර්ශනා කරන භාවනා කරන හැටි අපි ඉගෙන ගන්න මුලම ඒ ඉස්සෙල්ලා අපි භාවනා කරන ඉස්සෙල්ලා නමස්කාරය කියලා අපි කවදාන සෝබෝගේ සමාව ගන්න නමස්කාරය කියනකොට බන්තේ සංසාර වට්ඨ දුක්ඛතෝ මෝචනත්ථාය කම්මඨානං යාචාමි ဒုတိယံ පි භන්තේ සංසාර වට්ඨ දුක්ඛතෝ මෝචනත්ථාය කම්මඨානං යාචාමි තත්තියම්පි භන්තේ සංසාර වට්ඨ දුක්ඛතෝ මෝචනත්ථාය කම්මඨානං යාචාමි සාදුයන මෙතන අනන්ත සසර පතං මේ මොහොත දක්වාම මේ හිත කය වචනය යන තුන්දොරින් දැන හෝ නොදැන හෝ උතුම් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද
යම් කිසි ප්‍රමාද දෝෂ වරදක් සිදු වී ඇතනම් තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා. තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා. තුනුරුවන්ගෙන් මට සමාව ලැබේවා. වැඩිහිටියන්ගෙන්ද ගුරුවර දෙමාපියන්ටද සියලු කල්යාණ මිත්‍රයන්ටද මාගෙන් යම් කිසි වරදක් සිදු වී ඇතනම් ඒ සියල්ලන්ගෙන්ද මට සමාව ලැබේවා. මටද යම් කිසි කෙනෙක් වරදක් කර ඇතනම් ඒ සැමටම මමද සමාව දෙමි. මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයටද ධම්ම රත්නයටද සංඝ රත්නයටද පූජා කරමි. පූජා වේවා. පූජාම වේවා. හොඳයි. ඔහොමම ඇස් දෙක වහගෙන හැමදෙනාම තමන් තුළ සිහි වෙන විතර්ක ටිකට පුළුවන් තරම් උත්සාහවත් වෙන්න යට වෙන්නේ නැතුව වෙනද වගේ කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට සිහි වෙන දෙයට තමන් හිතින් කියින් කරන්නේ නැතුව සිහි වෙන දේ සිතුවිලි වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ හඳුනා ගන්න. එහෙම නැත්නම් මේ සිතුවිලි වලින් පෙන්වන අරමුණු වල ඇත්ත ඇති පෙන්වන්න ඕ. කියන මේ ක්‍රමවේද ටිකකින් සිතුවිලි වලට යට වෙන්නේ නැතුව අපි මේ පැය භාගයක් ඉමු බලන්න. බලමු අපි කොච්චර දක්ෂද කියලා. මම කලින් කාල පොඩක් මතක් කරනවා හොඳට සිහිවත් වෙන්න ඕනේ. නැත්නම් සිහිය අතහැරෙයි, අමතක වෙයි, අමතක වෙලා යයි. එහෙම යන්න දෙන්නේ නැතුව උපදින විතර්කයට පුළුවන් තරම් යට නොවි. ඒ විතර්ක යට කර ඉන්න අපි හොරුවෙමු. ඒ හොරුව අපිට ගොඩාක් උපකාර වෙයි ඈ. හොඳයි. හොඳට සිහියෙන් ඉන්න ඕනේ. නැතිනම් නවතක වෙනවා. හොඳට අවදියෙන් ඉන්න ඕනේ. උපදින විතරකේ හසු කරගන්න ඒක රැවටිලා යන්නේ නැති වෙන්න
හොඳ අවදි බවකින් ගොඩාක් තේරෙන සිහි වෙන දෙයට ප්‍රතිඋත්තර සපයන්නේ නැති වෙන්නේ මේ සිතුවිල්ල අනිත්‍යයි මේ සිතුවිල්ල අනිත්‍යයි කියලා කෙටියෙන් හෝ හිතන්න. සති නිමිත්ත ඊට තියා ගන්න ඕනේ. සති නිමිත්ත අනිවාර්යෙන් හිත තියාගන්නමයි උපදින විචාරකයන්ගේ අනිත්‍ය බලමින් හෝ ඇත්ත බලමින් ලෝක දේශ දෙක ඇති නොවන විදිහට කටයුතු කරන්න. වෙනතෝගේ හිතට සිහි වෙන දේ ඇත්ත වෙන්න දෙන්න එපා. ඒක පිළිගන්න එපා. ඒක බාර ගන්න එපා. ඒකට තමන් ප්‍රතිඋත්තර දෙන්නම එපා. සම විතර්කයක්ම ප්‍රතික්ෂේප කරන්න. සම විතර්කයකම ඇත්තටම බලන්න. හොඳ සිහියෙන් ඉන්නවා. හොඳ අවදීන් ඉන්නවා. නිමිත්තේ හිත තියාගන්නමයි උපදින විතරකේ මොනින් නැහැදෙත්තේ මේ ටික වුණාම
ජීවිතයට හරි පහසුයි. මොන තරම් වටිනවා කියලා එන විතරකයක් වුණා. ඒකට උත්තර දිය යුතුමයි කිය වගේ තැනකින් සිහි වෙන දේ වුණා. මේ වෙලාවේදී ප්‍රති උත්තර දෙන්නේ නැහැ. තමන්ට ගොඩාක් දැනෙනවා. ඒ විතරකයක් අනිත්‍යයි. ඒස්තුවිල අනිත්‍යයි. උපදින හැම විතරකයක්ම අනිත්‍යයේ තනතුර ගන්න. විතරකයේ තනතුර ගන්න. එහෙම නැත්නම් ඒ සිතුවිල්ලෙන් වෙන්නන රූපේ ඇත්තකෝ පෙන්වන්න. තමන්ට සිහි වෙන්නේ නැහැ වගේ නම් කෙනෙකුට. තමන් සිහි කළා බලන්න. සිහි කළා ඒක ඇත්ත නොවේඳ ඇත්ත වෙනවා. සීලෙන කිසිම විතරකයක සිතුවිලි වෙලෙන්ද දෙන්නවා. තමා තුල දෙයක් සිහි කෙරුවා, බාහිර දෙයක් සිහි කෙරුවා, සිහි කරන හැම එකේම ඇත්ත වෙනවා. සති නිමිත්තේ එක පිළිතුර ගන්න ඕනේ. සති නිමිත්තේ එක තියාගෙනයි සිහි වෙන දෙයට යට නොවී ඉන්නේ. මොන විදිහක දෙයක් සිහි වුණත් සිහි වෙච්ච දේ ඇත්ත වෙන්න දෙන්න එපා. ඒක විතරකයක්. සිත සිහි කරන අරමුණේ හොඳ අවධානයෙන් ඉන්න.
සීලෙන්ද කැමැත්තෙන් යුක්ත අරමුණක අකමැත්තෙන් යුක්ත අරමුණකට දක්වන ප්‍රතිචාරය එකමයි. දෙකෙන් එකක්වත් ඇත්ත වෙන්නේ එක සිතුවිල්ල. ඒක අනිත්‍යයි. තව ටිකකින් වෙන සිතුවිල්ලක් උපදිනකොට මොනතරම් ඇත්ත වෙනවද ඔය විතරක් අනිත්‍යයි. සැපසහගත අත්දැකීමක් වෙන්න පුළුවන්. දුක්සහගත අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒ මතක් කරගෙන එහා විතරකේම අනිත්‍යයි. සීලෙන් එන්නකෝනේ සති නිමිත්ත අතාරින්න එපා. සති නිමිත්තේ තියාගන්නවයි උපදින විතර්කයන් එහෙම අනිත්‍ය වශයෙන් බලනකොට උපදින විතර්ක වලට යට නොවි ඉන්න උත්සාහවත් වෙනකොට වෙහෙසක් වගේ දැනෙනවා නම් සති නිමිත්තේ මේක තියාගෙන එහෙම ආනාපාන සති සමාධි පොඩක් වඩන්න. මෙහි කරන්නේ කරන මොසලකා හැරලා ආනාපාන සතිය ටිකක් ආස්වාද යනවා බලන්න. එහෙම ඉඳලා අපහසුකම් මගේ වුණාම ආපහු පුදුරේ ඉස්සරහේ යන්නේ. සීයෙන් ඉන්නෝනේ ඉතිගිලා වැටෙන්නවා. හොඳට හඳුනා ගන්න. සිතුවිලි වලට තමයි යට වෙනවද? තම සිතුවිලි යට කරමින් ඉන්නේ. හැම විටකම ඇත්ත වුණොත් ඒකට තමන් හිතුව තමයි යට වෙනවා. කිසිම විතරකයකට තමයි යට කරෙන්න දෙන්නේ නැහැ. තමයි යට වෙන්නේ නැහැ. හොඳයි සාදු කියනවා. ටිකක් කරන්න පුළුවන් වගේ අමාරුයි. අමාරු වුණාට අද මේ දවස් දෙක මේ හුරුව මෙතනින් ලහත් වේගයෙන් දැනෙන්නේ නමුත් කවදා හෝ දවසක අරියත්වයට දක්වා මනස මොහු කරන්න පුළුවන් විදියට
පුරුදු පුහුණු කරන්න. අපි ඉගෙන ගන්න. ඊට පස්සේ මෙහෙම ඉගෙන ගත්තාම ගෙදර දොරේදී ඉඳ ලැබෙන හැම වෙලාවකම තමම පුරු වෙනවා සිතේ පහළ වෙන විතර්ක වලට උත්තර බඳින්නේ නැතුව කැමැත්ත අකමැත්ත දෙක නිර්මාණය වෙන තා ඒක ඇත්ත වෙලා සිහි වෙන එක ඇත්ත වෙලා කැමැත්ත අකමැත්ත ඇති වෙන තා කිතින් කියින් කරපු එක තමයි අපේ පුරුව. ඒ කියන්නේ රාග දේශ මොහ ඇති වෙන විදියට හැසිරුණු එකමයි ඒකමයි කර්ම රැස් වෙන්නේ ඒකමයි කෙලෙස් ගොඩ ගැහෙන්නේ ඒකමයි ලෝකේ නිර්මාණය වෙන්නේ හේතුව. දැන් අපි ඔතනින් වුණාම අපි දන්නවා උපදින විතරකේ ඇත්ත වෙලා කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහටම හිතින් කියින් කරනවා කියලා කියන්නේ ඒ හැම විතරකයකින්ම මම යට ගන්නවා. හැම විතරකයකින්ම මම මාර්ගය කරා යනවා. හැම විතරකයක් ගානෙම ජරා මරණ දුකට මම පිළියෙල දෙනවා. සසර පිළියෙල වෙනවා කියලා දැන් අපි හඳුනා ගන්නවා. එයා දන්නවා කවදාවත් කෙලෙස් වලට යට වෙලා විතරක වලට යට වෙලා සසර දිනන්න බෑ. මාර්ග පරාජය කියලා කියන්නේ තොතෙන්ට. ක්ලේශ යුද්ධය කියන්නේ තොතෙන්ට. ඔය විතරක පහළ වෙන්නේම ඔබ මොන විදියකට හරි හිතින් කියින් වලට පොළඹවන්න තමයි. ඔබ තුල කැමැත්ත ඇති කරවන්න තමයි. අකමැත්ත ඇති කරවන්න තමයි. දරුවා හැටියට විතර හැටියට වැඩ පොලේ දේවල් මේකට උත්තර දෙන්නේ නැත්නම් තමන්ට ජීවත් වෙන්න තංගෙන්නේ නැහැ වගේ තරකේ තමයි දී කරවන්නේ. ඒ හින්දායි අපි වෙලාවක් තියාගන්න. දැන් තාම අපි ජීවිතේ ඉන්නේ හැම වෙලාවෙම අපිට බෑ. අපේ ලෝකේ තව අවිද්‍යාවෙන් යුක්තයි. නමුත් මේ වෙලාවේ මොන වැඩක් ආවත් කාර්යාලේ වැඩක් වෙන්න පුළුවන්, ගෙදර වැඩක් වෙන්න පුළුවන්, දරුවෝ මේ පැය කාලෙ නැත්නම් මේ පැය භාගයේ ඒවට මම උත්තර දෙන්නේ නැහැ. කියන දැනකින් රැස්තියෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ට හැම වෙලාවෙම මම ඔය කරන්න ඇගෙන්නට කියන්නේ නැහැ. මොකද සමාජයට රාජකාරී වැඩ කරන්න આવොත් ඒවට හිතලා කටයුතු කරන්න වෙනවා. මොකද අවිද්‍යාවෙන් ලෝකෙ නිසා. නමුත් දැනට අපි මේ කාලයක් දෙනවා. අපි කියමුකෝ මේ පැය භාගයේ. එන්න කිසිදු විතරකයකට මම ප්‍රතිඋත්තර දෙන්නේ නැහැ. කාර්යාලය දෙයක් ආවොත් ඒකද විතරකයක්. ඒක දාන්නේ. නැත්නම් රූපයක් නම් ඒ රූපෙද සතර මහා ධාතු. රූපෙ පැත්තෙන් හරි සිතුවිල්ලක් විදිහට හෝ චිත්තේ පැත්තෙන් හෝ චිත්තජයතික රූපකින් තුන් පැත්තෙන් එකකින් තමයි ඇත්ත වෙන්නේ. රූපයකට ඒ රූපෙද සතර මහා ධාතු ඒක වර්ණ සතහනක් ඒක කුණු කොටස් ටිකක් කියලා රූපයෙන් පෙන්නනවා. නැත්තම් ඒද විතරකයක් නේ. ඒද සිතුවිල්ලක් නේ කියලා පෙන්නනවා. නැත්තම් එහෙම කියලාද සිතක් උපන්න නේද? දරුවා හැටියට සිහි කරගන්න සිතක් උපන්න නේද? තමන් තුළ මෙහෙම සිද්ධියක් ඉපදෙනවා. එහෙම නැතිනම් ඒ විතරකයක් අනිත්‍යයි, ඒ රූපයත් අනිත්‍යයි, ඒ සිතත් අනිත්‍යයි. ඒ කියන්නේ තමන් දන්නවා මේ ඉස්සෙල්ලා සිහි වෙච්චදී නිරුද්ධව වෙලා දැන් මේ සිහි වෙන එක. දැන් මොන විදිහට ඇත්තම කළා තමන් උත්තර දිය යුතුමයි කියන දැනක සිහිමුට ඊගා මොහොත තව දෙයක් සිහිනකොට අර විලාවේ ඇත්තම කළුනද නැහැ. නමුත් අපි මේ මොහොතේ අනිත්‍ය බලා ගන්න ගමොත් දන්නේ නැතුව ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වාම අපි හිතලා ඊගාව තියෙන දෝෂය ඔබ කියමු දරුවා කියලා හිතුවා. එතන එක ඇත්ත වුණා. මේ ළමයා කොහෙද දන්නේ ඇයි මොන විදිහේ රස්තියද විදියක් දන්නේ ආරෙන්නේ කියලා හිතුවා කියන්නේ ඒක ඇත්තමයි. ඊගාවට වෙන දේ තමයි ඇස් ඉදිරි පිටට එනකොට ඔබ මෙච්චර තනියම හිතෙන් ගොඩනගාගත්ත සිද්ධාන්තේ ටක් ගාලා සිහි වෙනවා. සිහි වෙනකොට ඇත්තටම මේ ළමයා සමහරට හොඳ වැඩක් කරලා රස්තියද ගිහින් ආපු ළමයා කියලා බයිනවා. කියන්නේ මේ මනෝමය ලෝකී ඔබ ඇස් ඉදිරි පිටට මේ ඉදිරිපත් කරන්නේ. ඒ හින්දායි මෙතන හදන්න ඕනේ අපි. මේ ඔය විදිහට සිටේ උපදින විතර්ක ටික හඳුනා ගන්න දෙකට විතර ගන්න. මොකක්ද දෙක කොටස් දෙක? සිතුවිලි යට ගන්නවද සිතුවිලි වලට යට වෙනවද?
එතකොට ඔයගොල්ලෝ දන්නවා පැය භාගයක් හිටියොත් මේ පැය භාගය පුරාවට මම කොච්චර අදක්ෂයෙක් වෙලද මම කොච්චර දක්ෂයෙක් වෙලාද ඒක මයින්න පුළුවන් දවසින් දවස ඔයගොල්ලන්ට මෙච්චර ඊයේ දවසේදී මම හිතුව පැය භාගයේදී වැඩි මනස්ම සිතුවිලි මාව යට කළා මම යට කළේ සිතුවිලි දෙකයි තුනක් හැබැයි අද හිතුව පැය භාගයේදී මට ඊට වඩා යමක් යට කරන්න පුළුවන් වුණා කොහොම දවසක් ඒ ඔයගොල්ලන්ට පැය භාගෙම එක්කදු විතරකේවත් යට නොවේ. එතකොට ඇඟට දැනෙන මට්ටමේ සාහනයක් දැනෙනවා. මම නිකන් පැය භාගෙ කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ ඒක කොච්චරද කිව්වොත් ඔබ දන්නවා ඊගාවට මෙහෙම මනෝමයෙන් හදාගත්ත සිතුවිල්ල ඇත්ත කරගෙන දෙන ප්‍රතිඋත්තර නේද? ඇස් ඉදිරි පිටට කන ඉදිරි පිටට හම්බෙනකොට අපි දී කරගන්න කියලා දන්නවා. එතකොට මම හැමදාම ඇහැට දැකලා කනෙන් අහලා ගන්න තීන්දුව తీරන කිසිවක් සාධාරණ නැහැ මම හදාගත්ත මගේම මානසික සිද්ධාන්තය මට හමු වෙන්නේ කියන එක ඔබ දන්නවා. ඔබට මේ ලෝකයේ ඇත්තටම එහෙමයි කියන එක දන්නවා. මේ ලෝකයේ අල්ලගන්න ක්‍රම වේගෙන් අඩු වෙනවා කියන්නේ. ඔය ටික උතනින් ඔයගොල්ලෝ මිදෙන්නේ නැහැ. මෙතනින් නීවරණ ධර්ම. මොකද අඩු වෙනවා. විනය ලෝකයේ අපේක්ෂා දොම්නස නීවරණ ධර්ම අඩු වෙනවා. නීවරණ ධර්ම අඩු වෙනකොට මොකද වෙන්නේ? ඒ කියන්නේ බාහිර වස්තු දේවල් වලට ඕගොල්ලන්ගේ මනසේ තණ්හා උපාදාන ගතිය බැඳීම තිබුණොත් තියෙන දෝෂේ මොකක්ද කියන එක තේරෙනවා. කිසි වෙලාවක හිතේ උපදින විතර්කයක අනිත්‍ය වෙන්නේ. වී කරලා පැවුනහම බිමට නැවෙනවා වගේ උපදින සිතුවිලි සිහි වෙන්නේම බාහිරෙන් බලාගෙන නැමිලා. දරුවා සිහි වුණා, ගෙදර සිහි වුණා, වැඩපොළ සිහි වුණා කියන දැනට. කිසි වෙලාවක හටගත්ත විතර්කේ නිරුද්ධ වෙනවා කියලා ඔයගලන්ට තේරෙන්නේ. ඒකට හේතුව මොකද්ද? ওই තණ්හා උපාදාන කියන ගතිය. ඉස්සෙල්ලා ඔය ලෝභය කියන එක තණ්හාව කියන ගතිය අඩු වුණාම තමයි අපිට යමක් සිහි කළාම සිහි කරන එක අනිත්‍යයි කියලා හරි බලා ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ අනිත්‍යයි කියන එකකට ඉඩ නැහැ මානසික බලන්න. ඉතින් ඒ නිසායි සමතකම තහනක අවශ්‍යතාවයක් තියෙන. ඒ කියන්නේ මෙහෙම මෙනෙහි කරන එකට ආනාපාන සතිය, බුදු ගුණ, සුඛය, මරණය, මෛත්‍රිය වගේ කමතහනකුත් වඩන්නේ. ඒ වඩනවා උපදින සිතුවිලි වල යට නොවී ඉන්න ටිකක් උත්සාහවත් වෙනවා. ආයෙත් සමතකම තහනක් වඩනවා උපදින විතරක වලට යට නොවී ඉන්න උත්සාහවත් වෙනවා. ওই විදිහට තමයි පුරුදු වුණු කරන්න වෙන්නේ. එක පාඩට උපදින හැම විතරකයක්ම යට කර ඉන්න පුළුවන් තැනක අපි ඉන්නවා නම් අපි එහෙනම් හොඳට වැඩුණු ඉන්ද්‍රිය තියෙන අය. මම ඕක කිව්වට උපදින හැම විතරකයක්ම යට කර ඉන්න පුළුවන් තරම් යට නොවී ඉන්න කියලා. කරන්න ඕනේදී නමුත් මම දන්නවා ඔයගොල්ලන්ට ඒක ඔයගොල්ලන් නෙමෙයි මේ සිටේ ඇති මම කරන්න බෑ. කරන්න පුළුවන් නම් අපි මේ වගේ ජීවිත ගත කරන්නේ. මොකද මේ ලෝකයේ ඇත්තම වෙච්ච සිද්ධියයි අපිට සිහි වෙන්නේ. එතකොට අපිට ටික උතනින් හදන්නම වෙනවා. උතනින් හදන එක තමයි අපිට මේ පෙනෙන හැම දෙයක්දී ආපහු හම්බ වෙන්නේ. එහෙනම් දැන් මේ භාවනා පන්තියකට අපි සම්බන්ධ වුණේ භාවනා කරන් ඉගෙන ගන්න උරුවෙන්නේ මෙතනම නෙමෙයි. මේ හුරුව ඊට පස්සේ gedara දුරේදී අපි ප්‍රායෝගිකව යොදනවා. ඉගෙනගෙන ගියා අපි මෙතනදී gedara දුරේදී කරන්න යනවා. නිකන් ඉන්න වෙලාවට කරන්න යනවා. ඒ කරන දේ අපේ හිතේ දුක නෙවෙයි. ටික දවසක් යනකොට ඇත්තටම කිසිම අපහසුාවක් නැතුව ඕගොල්ලෝ දන්නවා උපදින විතරකේ යට නොවී ඉන්න. ඒක කරනකොට තියෙන වාසියක් තියෙනවා ටික දවසක් යනකොට. තමන් තුළ අපහසු භාවයෙන් වෙහෙසකර දුක් විඳ උපදින විතරක උපදින්නේ. ඒක තමන් හොඳට දන්නවා තමන් තුළ දුක නිර්මාණය වෙන විදිහට හිතන්න නැතුව ඉන්න එතකොට.
උපදින විතරකය ඇත්ත කරගෙන දුක ඇති වෙන විදිහට සිතුවිලි වල ඒ වැලි යන්නේ නැති හින්දා තමන් තුළ මනෝමය සිද්ධියකින් පිච්චීම ඇති වෙන්නේ. වෙහෙස කර දෙයකට පත් වෙන තැන දක්වා යන්න තම මෝඩ නැහැ. මොකද එතනින් මේ විතරකේට ප්‍රතිඋත්තර දීම වශයෙන් ඇත්ත බලන නිසා. නමුත් අපි වුරු කළා නැත්තම් සිහි වෙන විතරකේ ඇත්ත කරගෙන ඔහේ යන්න නම් ඒ විදිහටම තමයි අපි සිහි කරගත්ත විතරකේ ඇලෙන තැන දක්වා ගැටෙන තැන දක්වා විතරක රාශියක් ගිහිල්ලා අන්තිමට ඒක ඇත්ත වෙලා අපි නිර්මාණය කරගන්න ලෝකේ මම අකමැති පුද්ගලයෙක් මෙහි ඉන්නේ. තරහ පුද්ගලයෙක් මෙහි ඉන්නේ කියන තැනකුත් අපිට තේරෙනවා. අපි ඇතුළතින් තමයි සම්පූර්ණ සිස්ටම් එක හදන්නේ ඔක්කොම. හදලා ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් දැන් පොඩ්ඩක් විවේකයෙන් ඉඳලා මට ඒක දැනෙනවා. අපෝ මම එක වෙනකොට එනවා ඕගොල්ලන්ට 12 ආජීව වස්තුව පිළි සමාදන් වෙලා ඉඳ කැමතිව පාරක් ප්‍රශ්නයක් නෑ. ආපහු ඇවිල්ලා ඒ භාගයක් තුනලා දැන් කටේට ගිහින් විනාඩි 15ක් විතර ආපහු ඉඳගෙන සති නිමිති තියාගන්න. සති නිමිති තියාගෙන හොඳට සිත සිහි කරන අරමුණ ගැන අවධානයෙන් ඉන්න. කදිරවණී රේවත මහරහතන් වහන්සේ මතක් කරන්නේ චිත්තුප්පාදේ දක්ෂ වෙන්න. හිත උපදින කරුණේ දක්ෂ වෙන්න කියලා. හිත උපදින හිත දැන් සිහි කරගන්නේ මොකද? දැන් සිහි කරගන්නේ මොකද? දැන් දැනෙන්නේ මොකද? දැන් තමන්ට දැන් දැනෙන්නේ මොකද? දැන් දැනෙන්නේ මොකද කියන තැනක අවදීන ඉන්නවා. එතකොට දැනෙන දේ ඇත්ත වෙලා හිතන්නේ ඒ දේ අනිත්‍යයි. අනිත්‍යයි කියන එක නෝකුනේ මේ දැනෙන සිද්ධිය තව යමක් කෙනෙකුට නැති වෙනවා. ඉස්සෙල්ලා සිද්ධිය නැතිලා මේ දැනෙන දේ නකොට කියන තැනකින් අනිත්‍ය බලනවා. එහෙම නැත්නම් ඒ වස්තුන් පෙන්වන වස්තුවේ ඇත්ත හෝ වෙනවා. ඒ විදිහට පුදුන විතරක අනිත්‍ය බලනවා සති නිමෙත් ඉඳ තියාගෙන. වෙහෙස කර බවක් ටිකක් හරි දැනුනොත් ඒ අනිත්‍ය බල බල ඉන්න එක නිතරම වෙහෙස කරගතිය දැනුනොත් උපදින විතරක වලට ප්‍රතිඋත්නේ නෝනේ බලන්න යන්නවත් එපා. එපා වෙන්න දෙන්න එපා. සති නිමෙත් හිත තියලා සීයෙන් ආනාපානසතිය වල. ඒක තේවලි කියලා හිතුණු දෙකම නවත්තලා පොඩ්ඩක් මොන එළියට ගිහිල්ලා මොන කටිය පොදගෙන පොඩ්ඩක් විනාඩිය ටිකක් නිකන්. දැන් මේ නෙවෙයි කිසි වෙලාවක එපා වෙන්න දෙන්න එපා. හැම වෙලාවෙම නැවුම් බවක තියෙනවා. එපා වුණොත් කලින්ම අපි ඊට යොමු වෙන්නේ. ටික දවසයි මේ අපහසු. මේ ආර්ථික ගතිය තියෙන්නේ බොහොම ටික දවසයි. උපදින මනෝ විතරක ටික උපදින දෙයට රැවටෙන්නේ නැතු යට කරන්න පුළුවන් දෙන්න ආවහම තමන්ට හොඳ හයියක් එනවා. තමන්ට හරි සතුටක් දැනෙනවා. මෙච්චර මෙහෙම විතරකයකට හිත තියලා මිදෙන්න පුළුවන් දුකක් නේද මම ඇත්තම වෙලා තියෙන්නේ මගේ මුළු ජීවිතේම කියන තරකින් ඔයගොල්ලෝ තේරෙයි. අපිට මේ තරම් සජීවී කරලා තියෙන්නේ මේ වගේ එක විතරකයක ඇත්ත බලාගන්න බැරිලිච්ච දැනකින් නේද කියන එක තේරෙයි ඔයගොල්ලන්ට ওই ටික දුර ගියා. කියන්නේ මුළු ලෝකයම අපි හිත නිර්මාණය කරගත්ත මනෝමය සිද්ධියක්. ඒ ලෝකය ස්කන්ධ ටිකට සබාගෙන අපි දුක් විඳිනවා නේද කියලා. ස්කන්ධ ධාතු ආයතන ටිකේ අපි හිතන ලෝකේ නෑ. ඒ ආයතන ටිකේ ඇත්ත නොදන්නා කම නිසා අපි මනෝමය ලෝකයක් හදාගන්න. ඒ හදාගත්ත ලෝකයේ මේ ආයතන ටිකේ තියෙනවා කියන හින්දා අපි ආයතන ටිකෙන් මිදිලා නෑ නේද? කියන දර්ශනය කොහොමද හම්බ වෙන්නේ? ඔයාලට හම්බ වෙයි හිස් ඉදමුකුත් ඉදම වගා කළ භෝග ටිකකුත් කාලයක් යනකොට. ඒකේ ඇහැ කන දිව නාසය ශරීරය කියන සත්ව පුද්ගල ආත්ම වන ලෝකයක් වන ආයතන ටිකකුත් ආයතන ටික නිසා කෙලස් ටික හදාගත්ත ලෝකෙකුත් ඒක මේ ඉදම කියලා හිතාගෙන ඉන්න මූලිකමත් හම්බ වෙයි.
එදාට ඔබ එහෙම දැකපු දවසටයි උපාදාන වශයෙන් ඇහැ රූප චක්කු විඤ්ඤාණය ගන්න නැහැ. කන ශබ්ද සෝත විඤ්ඤාණය උපාදාන වශයෙන් ගන්නට මිදෙන්නේ. අපිට සිහි වෙන සිද්ධිය ආයතනයේ තබන තාක් ආයතන නිසා කෙලෙස් වශයෙන් සිහි කරන්න පුළුවන් දේ උපදිනවා. කෙලෙස් වශයෙන් සිහි කරන දේ ආයතනයයි කියලා හිතනත් ආයතනෙ මිදෙන්නේ නැහැ. ඔය ගැටලු ඔක්කොම ලැහෙනවා. ඔය ප්‍රශ්නේ ඔක්කොම හදනවා. ඔනෝයි තැන වගේ බලා ගන්න මොකද්ද? උපදින දෙයට යට දෙවි හිතියොත් මේ ඔක්කොම ප්‍රශ්නේ හදන තැන ලෝකයේ හදන හැටි. උපදින විතර්කයට යට විතර්ක යට කර හිටියොත් මේ ප්‍රශ්නේ දෙන්න තැනට ගියේ නැහැ. කියන දෙක තියෙන්නේ දැන් අද දවසේදී මේ දවස් දෙකේදී අපි කොහොම හරි හුරු වෙමු සමතකමට හඳකින් හිත වඩනවා අභ්‍යාස කරනවා මොකද්ද හුරු කරනවා මොකද්ද උපදින විතර්ක වලට යට නොවි ඉන්නේ කොහොමද එතකොට ඒකට උපකාර වෙනස තව අපචත්වර්ග දර්ශනය කතා කරමු පොඩි හවසේ ඕක තමයි අපේ හුරු උතනින් හුරු වුණොත් උතනින් දිනුවොත් අපි දිනුවම වෙනවා උතන විමුක්තිය හින්දා නෙමෙයි උතන නිවන නෙමෙයි නිවන දක්වා ගෙනියනවා උතනින් තමයි අපි හසු වෙලා තියන්නේ ඔක්කොම කෙලස් ටිකට ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ උපාදාන වෙනවා කියන සිද්ධිය තියෙන උතන දරුවා කියලා සිහි වෙනකොට දැන් පංච උපාදානස්කන්ධ සිහි වෙච්ච එක ඇත්ත කරගෙන අනේ දරුවා ගැන ආපහු හිතනවා කියන පංච උපාදානස්කන්ධේ උපාදාන එතකොට ඔයගොල්ලන්ට ඉන්න දරුවට මෙහෙම දෙයක් වුණා නේද කියන තැනකින් පේනවා මිසක මම මෙහෙම හිතුවා නේද කියලා නෙමෙයි තේරෙන්නේ. දරුවා කියලා මේ නිමිත්ත පිළි කරගෙන මම මෙහෙම හිතුවා නේද කියලා ඒක අහුවෙන්නේ අනේ එහෙනම් ළමයට මෙහෙම වෙලා ඇති නේද කියලා ඒ උත්තරේ භාවිතා කරන්නේ අපි. අපි කියමු ගෙදර කියලා සිහි කරනවා. සිහි කළා ඇත්තට ගෙදරක හොරුවක් දැන්නද දන්නේ නැහැ කියලා අපි හිතුවා. ඊගාවට සිහි කරපු එකත් අපි සිහි කරපු එකට හිතපු එකත් අපි දෙකම පැත්තක ඒක ඇත්ත වෙලා අනේ හොරු කඩලා වෙන්නදී ගෙදර ඉක්මනට යන්න ඕනේ කියලා යන්නේ අර උත්තරේට දෙකම හැදුවා අපි. සිහි කරපු අපි හිතන දේ ඇත්තයි අපිට. එහෙමයි මේ ලෝකෙ ගොඩනැගිලා තියෙන්නේ. නමුත් ගෙදර කියලා සිහි වෙනකොට ඒක දෙවිතරකයක් ඒක දනිත්‍යයි කිව්වොත් කොරු කඩලා ඇති මොහොර වෙලා ඇති ඉක්මනට යන්න කියලා තමන්ව ඒ තැනට යවන තැන දක්වා මේ කෙලස් ගතිය දෙන්නේ නැහැ. ඔය විදිහටමයි මරණාසන්න මොහොතදී සිහි වෙන අරමුණේ ඇත්ත නොදන්නකොට අපිට ඒ අරමුණට ආස වෙනකොට ඒක ලබා ගන්න තියෙන කැමැත්තෙන් යන්න යනකොට විඥානය ගතන මෙහෙන් අතහැරෙනවා විඥානය ප්‍රතිසන්දි වශයෙන් යනවා. අද ඔබ මේ උපදින විතරකේ ඇත්ත නොවෙන්න ප්‍රතිඋත්තර දෙන්න පුළුවන් තැනකට පැමිණෙයිද ඔබේ හුරු සමහරට ජීවිත සමති රහත් වෙන්නත් හේතු වෙන්න පුළුවන්. අන්තිම සිතේ ඔබට ඇත්තට මේ විදිහට හුරු කළායි අන්තිම සිතේ අනිත්‍ය දකින දැනට නුවණ යෙදෙන්නේ. ඉතින් කිසිම කාලක ලෝක නිර්මාණය කරන එක නවත්තන්නද සිහි වෙන ආරම්භ ඇත්ත කරගෙන හිතන කෙනාට. ඔගොල්ලෝ අද දවසේම දැන් අපි එනකොට ආහාර පාන ගන්න ඉඩ ලැබෙන හැම වෙලාවකම හුරු කරන්නේ මොකද්ද? උපදින විතර්ක වලට යට නොවි ඉන්න හැටි. සති නිමිති හිත තියා ගන්නවා. හොඳට සිතෙන් සිතුවිලි සිහි කරන සිද්ධාන්තයට අවධානයෙන් ඉන්නවා. ඒ සිහි වෙන දේවල් එකක්වත් ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. ඒකට අනිත්‍ය වශයෙන් හෝ බලනවා සිහි වෙන රූපයක හෝ ඇත්ත පෙන්වනවා ඒක සිතුවිල්ලක් බව හෝ පෙන්වනවා නැත්නම් එහෙම සිහි කරගත්ත සිතක් උපන්න කියලා හෝ සිහි කරන ඇත්ත තමන් තුළ සිද්ධාන්තය පෙන්වනවා සිද්ධිය ඇත්ත වෙන්න දෙන්නේ නැහැ. මොන විදිහට සිහි වුණත් ඒ සිහි වෙච්ච සිද්ධිය ඇත්ත නෙමෙයි මෙහෙම සිද්ධාන්තය සිහි කළා සිද්ධාන්තයක් වුණා කියන ටික පෙන්වනවා.
ඒක පෙන්වන්න බැරි වෙන හැම වෙලාවකම සිද්ධාන්තය ඇත්ත වෙයි. සිද්ධාන්තය ඇත්ත වුණා කියන්නේම කෙලෙස් වශයෙන් යෙදුණා. මාර්ගයට වුණා කියන එක තමයි. ඒ කියන්නේ තමයි යට වුණා කියන එක තමයි. එහෙම සති නිමිති ධ්‍යාන එහෙම බලන්ද විහෙත දැනනවා නම් මෙහෙ කරන එක නතර කරලා සති නිමිති ඉඳලා තියලා සීයෙන්ම ආනාපානසතිය වඩන්න. මේ දෙක මාරු මාරුට ගන්නවා දෙකම අපහසුන දෙකම නතර කරලා පොඩ්ඩක් ඇවිදින්න. උදේ ඉස්සරහට